තෙරුවන් සරණයි. අරහත් සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 281 වෙනි පිටුවේ. මහණෙනි, මේ පංච උපාදානස්කන්ධ පසකේ කවර පසක් දෙයක් එනම් රූපස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිතව මිදුනේ වේද. මහණෙනි, මේ මහාන අරහත්ය ශීනාශ්‍රවය උසු බඹසර ඇත්තේ කල සිව්මග කිස ඇත්තේ බහතබු පස්කඳ බර ඇත්තේ මගඵල පිළිවෙලින් පැමිණි ස්වාර්ථ ඇත්තේ ශේවී ගිය භව සංයෝජන ඇත්තේ මොනවට දැන සසරින් මිදුනේයි කියනු ලැබේ. මේ අරහත් සූත්‍රය තුළ අරහත්වයට පත්වන ආකාරයේ සියලු කෙලෙස් නසා ශීනාශ්‍රව රහතන් වහන්සේ නමක් බවට පත්වන ආකාරයයි මේ සූත්‍රය තුළ පැහැදිලි වන්නේ. මේ තා කෙටි සූත්‍රයක් වත් මෙහි අන්තර්ගතයේ අවශ්‍ය කාරණා මනාකොට පැහැදිලි කරයි. උපාදානස්කන්ධයේ සමුදය අස්තගමය. පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තගමයත් කියන මෙන්න මේ කාරණේ ඊටම වැදගත්. හට ගැනීම සමුදයයි, අස්තගමයේ හටගත් සංකත යමක් තියෙනවා නම් හේතු නිසා හටගත් දේ හේතු නැති වෙන විට නැති වෙනවා. සමුදය අස්තගමයේ මේ කතා කරන්නේ එක්ෂණික සිතක් ගැන. මේ කතා කරන්නේ අරමුණු ගැන. සිත කියන්නේ අපි සිතක් කියලා කතා කරන්නේ අරමුණක්. ඔබට මේ මොහොතේ යම් අරමුණක් දෙන්නේ ඒ තමයි සිත. ඒ සති ඒ ආරම්මණය සිතට එන ආරම්මණය ඔබේ එන අරමුණු ඒ තමයි සිත. ඒ සිතේ සත්‍ය දැකීම යනු සිතට එන අරමුණු වල ඇත්ත දැකීම, යථාභූත ඥාණයෙන් දැකීම, යථාර්ථ ස්වභාවයේ දැකීම. මෙයයි මේ පැහැදිලි කරන නිවැරදි නිවන් මඟ දිශානතිය. ඔබ හොඳින් දකින්න ඕනි සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න එකයි මාර්ගය වන්නේ. ප්‍රතිපදා ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ, සමුදය, නිරෝධය, මාර්ගය. ඉතින් ආර්ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට, සමුදය ආර්ය සත්‍ය කියනකොට, නිරෝධ ආර්ය සත්‍ය කියනකොට, මාර්ග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියනකොට ආර්යවරුන් දකින දුක. බාහිර දරුවා මරණ එක දුකයි. ඒ දරුවා මරුණත් හිතේ දරුවා ඉන්න තාක් දරුවා මරුණත් ඔබ අවුරුදු ගණන් දුක් වෙනවා. අන්න සිතේ දරුවා ඉන්න තාක් ඔබට දුක උපදිනවා. දුක බාහිර දරුවා මරණ දුක, සිතේ දරුවා ඉන්න තාක් ඒ සිතින් විඳින දුක, ඒ දුක්ඛ දෝමනස්සේ. ඒ දුක සත්‍ය කියන්නේ සිත තුල හටගන්න දුක. හැබැයි දුක ආර්ය සත්‍ය කියන්නේ මේ බාහිර දරුවා මැරෙන දුකවත්, ඒ දුකවත්, දුක සත්‍ය කියන මේ සිත දරුවා සිතේ ඉන්න තාක් ඇතිවෙන දුකවත් නෙමෙයි. ඊට එහා ගිය ගැඹුරු කාරණයක්. දරුවෙක් හමු නොවන තැනට සිත සකස් වීම. දරුවෙක් ඉන්නවද කියන එක. දරුවෙක් හමු නොවන දුක. ඒක දුක නොවන දුක.
ස්කන්ධ දුක්ඛ. කොහෙන්ද මේ දරුවා කියන සංඥාව හැදුනේ? කොහොමද මේ දරුවා හැදුනේ? මෙන්න මේ කාරණාව මේ ආර්ය සත්‍ය කියන්නේ. ආර්ය කියලා කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්තකම පෘථග්ජන භූමිය. බාහිර දෙයක් හමු නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවෙන ඒ බාහිර තමන් හිතින් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති බාහිර නොවන බව ඒ සත්‍ය දකින්න තැන සිතත් සත්‍යයක් නොවන බව දකින්න තැන බාහිර අන්තයනුත් මිදුණු අභ්‍යන්තර නාමයේ අන්තයනුත් මිදුණු මෙන්න මේ සිතිනුත් මිදුණු බාහිරනුත් මිදුණු තැනයි ආර්ය ස්වභාවය හමුවන්නේ ආර්ය භූමිය හමුවන්නේ ආර්යයන් යන කෙනෙක් පුජ්‍යලයක් නොවේ ආර්ය යනු කෙනෙක් පුජ්‍යලයක් හමු නොවන තැනයි ආර්ය ස්වභාවයක් පමණි ආර්යයන් අපි සම්මුති තුල කතා කරාට ආර්යයන් වහන්සේ නමක් කියලා කෙනෙක් පෙන්වුවට ආර්යයන් කියන්නේ කෙනා නැතිවීමයි. ධර්මය මනාකොට ලියා ගන්න ඕනි. නිවැරදිව හඳුනා ගන්න ඕනි. ඉතින් ඒ ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ ඒ සත්‍ය දකින්න කෙනා. සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න කෙනා. සෑම අරමුණකම සත්‍ය දැකීමයි ඇත්තටම ඒ අරමුණු සත්‍ය දැකලා මිදෙන තැනයි ශ්‍රමණ කියන්නේ. ඒ සිතට එන සෑම අරමුණකම සත්‍ය දැකීමයි ධර්මී කියන්නේ. ඒ ධර්මතාවයේ දැකීමයි. ධම්මත්‍රි ඥානෙ කියන්නේ අධම්මානුසාරී කියන්නේ සිතට එන සෑම අරමුණකම සත්‍ය දකින්න කෙනා. එතකොට මනාකොට ඔබ මේ ධහම ගලප ගන්න ඕනි. බුද්ධ ස්වභාවය කියලා අපි කිව්වා මේ බාහිර සත්‍යයක් නොවන තැන සිත සත්‍යයක් නොවන තැන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මේ ධර්මතාවයේ දකින්න තැන ඒ ශුන්‍ය ස්වභාවය තුළ ඒ බුද්ධ ස්වභාවය හමුවනවා. ඉතින් මේවා මනාකොට නුවණින් දකින්න ඕනි. ඒ සිතට එන සෑම අරමුණකම ඒ සත්‍ය දැකීමයි ඒ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එහෙම නැත්නම් ධර්මතාවයේ දැකීම. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ආර්ය භූමිය හඳුනන ඒ ආර්යයන් දක්නා නුවණැති ඒ පෘථග්ජන භූමියේ මිදුණු ඒ සම්මා දිට්ඨියට ප්‍රවේශ වුණු මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු ඒ සත්‍ය ඥානය ඇති කෙනා සත්‍ය දකින්න කෙනා යථාභූත ඥානය ඇති කෙනා අවිද්‍යාව ප්‍රහාණය කරන කෙනා අවිද්‍යාවෙන් මිදෙන කෙනා විද්‍යාව යනු සත්‍ය දැකීමයි සත්‍ය නම් අපි සම්මුතියතර කතා කරන මේසේ පුටු ඇඳම් බිත්ති මේ හැම නාමයක්ම අපි හදාගත්ත සම්මුති බාහිර හතර මහා භූත වලට අපි ඒවා ගැට ගහගෙන අපි බාහිර තියෙන අපි සිතුවිලි වලින් හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති අපි හිතන්නේ අපි ඒ සිතුවිලි බාහිර අපි ඇසුරු කරන්නේ. නමුත් අපි ඒවා බාහිර තියනවා කියලා අරගෙන ඇසුරු කරන්නේ. නමුත් බාහිර හතර මහා භූත වල අපි හිතන සම්මුති ප්‍රඥාප්ති නැහැ. අපිට වටිනාකමක් හම්බ වෙලා අපිට නොවටිනා දේවල් හම්බ වෙලා අපි හිතින් හදාගත්ත ඒ දෙයක් තියෙනවා කියලා ගැනීමමයි රැවටීම අවිද්‍යාව. ඒ තුලයි වටිනා නොවටිනා දේවල් හටගෙන තියෙන්නේ. ඇත්තට මේ වටිනා නොවටිනා දේවල් සිතකම හටගන්න ඒ චිත්ත ස්වභාවයක්ම මිස බාහිර පවතිනක් නොවේ. සිතට එන අරමුණේ එනේන අරමුණට තත්ත්‍ර විපස්සති එතන සත්‍ය දකින විපස්සනා නුවණින් දැකීමයි මේ මාර්ගයේ වඩනවා කියන්නේ. පටිපදා ප්‍රතිපදාව දුක්ඛ නිරෝධයට යන දුකෙන් මිදෙන දුක්ඛ නිරෝධ ගාමිනී එක් ගමන් කරන කටයුතු කරන නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිපදාවක් වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය සත්‍ය වෙන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය සිතට පෙන්වීමයි. ඒ තුල
සිතට එන අරමුණේ යථාර්ථය දැකීම තුළ අරමුණ සත්‍යක් නොවීමයි. අරමුණ බාහිර වටිනාකමක් දෙයක් බවට පත් නොවීමයි. බාහිර රූපේ සිත තුළ හට ගන්න නාමේ ඒ සංචේතන ඒ චේතනා බාහිර තියනවා කියලා ගැනීම ඒ නාම රූප ගැට ගැසීම සිදු නොවන තැන සත්‍ය දකින්න තැනයි. සත්‍ය හිතට පෙන්විය යුතුයි. අරමුණක් එන විට මේ පොත කියලා ඔහුට අවබෝධ ඥානයක් ඇති වෙනවා. ඒ තමන්ගේ සිතම එයත් සත්‍යයක් නොවන බව. මෙන්න මේ එනේන අරමුණ රූපේ කිව්වහම වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, මේ මනෝ රූප. මේ හැම අරමුණක්ම රූපයක්. ඒ කියන්නේ බාහිර තියනවා කියලා ගැනීමමයි මේ රූපයට රැවටීම කියන්නේ. ඉතින් මේ බාහිර ඔබ දන්නවා කිංචනාම රූපන්තිකෝ වදේති. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ කිංචනාම රූපං. එතකොට රූපාන්තිකේ ආවසෝ රූපං වදේති. එතකොට රූපනේ වන අර්ථයෙන් රූපේ කියලා කියන්නේ. එතකොට හතරම ආභූත අපි කතා කරන රූපේ අපි සිතින් හදාගත්ත උපාදාය රූපයක් තමයි අපි අසුරු කරන්නේ. හතරම ආභූතයේ ඒකයි කියලා ගැට ගහගෙන දෘෂ්ටියකින්. ඒ තුලයි කෙනෙක් ඉන්නේ. මේ පැහැදිලි කිරීම තුළ ඔබට කෙනෙක් හමුවන්නේ නැහැ. ඔබ දකිනවා නම් යමක් ඒ දැකීමමයි මම කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටිකමයි තමන් වෙනයි ඒ උපාදානය වෙනයි කියන එක නෙමෙයි. උපාදාන ස්කන්ධයමයි තමන් කියන්නේ දෘෂ්ටියක්. මම කියන්නේ දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් මේ සත්‍ය දකින කෙනාට හමු වෙන්නේ නැහැ. විඥානය කියන්නේ වෙන් කර දැකීම. හැබැයි විඥානය වෙන් කර දකින්න මේ නාමයේ රූපේ. නාමයේ සිතින් හදාගත්ත නාමයේ සම්මුති ප්‍රඥප්ති නාමයේ බාහිර රූපේ කියලා ගැට ගැසීමයි විඥානය කියන්නේ. ඒක බාහිරයි කියලා වෙනම දැකීමයි විඥානයේ කෘත්‍ය වෙන්නේ. නමුත් විඥානය කියලා දෙයක් වෙනම හමුවන්නේ නැහැ. නාම රූප ඇතිතනමයි විඥානයේ සකස් වෙන්නේ. හැබැයි නාම රූප පරිච්ඡේදේ නාම රූප වෙන් වෙන තැන විඥානයේ සකස් වෙන තැන නැති වෙනවා. අන විඥාණයට භූමිය නැති වෙනවා. අර විඥාන බීජය පැලවෙන්න ඒ තණ්හාව නැමැති දියසීරා අවිද්‍යාව නැමැති පොළව අහිමි වෙනවා. එතකොට දෙයක් තිබ්බොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හා උපදින්නේ. අපි අර හැමදාම කතා කරන උදාහරණයක් ගත්තොත් පොත කියන බාහිර පොත හමු වීම සමුදයයි. හැබැයි බාහිර පොත හමුනොත් සමුදේ හටගත්තොත් දෙයක් එතන දුකමයි හටගන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං ඇලෙන ගැටෙන දුක. ලෝභ දේශ මොහ සිත. එහෙම වුණොත් කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් එතන තණ්හා උපදිනවා. ඇලෙනවා ගැටෙනවා කියන්නේ එතන ආසාව ඇලීම තණ්හා උපදිනවා. එමය ගැටීමත් ඒ ස්වභාවයමයි. එහෙම වුණොත් තමයි එතන දුක හටගන්නේ. එහෙම වුණොත් ඒ සිතේ සත්‍ය දකීමයි මාර්ගය. ඒ සත්‍ය දකින්නකට ඒ අරමුණේ මිදීමයි නිරෝධේ. චතුරාර්ය සත්‍ය ඔබට එක්ෂණික සිතේ මේ මොහොතේන අරමුණේ දකින්න ඕනි. ඒ චතුරාර්ය සත්‍ය එක්ෂණික සිතේ මේ මොහොතේ ඔබට එන අරමුණ එතන දකිනවා නම් මිදෙනවා නම් ඒ කෙනාට ඒ අවිද්‍යාව තුළ දිගින් දිගට රැවටෙමින් බාහිර ඇත්ත වෙමින් ඒ අන්තෝජට බහිජට ගැට ගැසීමින් ඒ ගිය ඒ කර්ම රැස් කරමින් ඒ කුසල අකුසල පින්පව් කර්ම රැස් කරමින් ගිය ඒ මෝහගන අන්ධකාරේ ඒ ගමන මේ සත්‍ය දකින්න කෙනා ඒ ගමන නවතිනවා. ඒ සිත් පරම්පරාව හටගෙන නිරුද්ධ වෙන ඒ සිතුවිලි සංසාරේ දැකනවා සත්‍ය දකින්නවා. එයමයි පුබ්බේ නිවාසානුසති ඥානෙ. එනේන තැන ඇති වෙන නැති වෙන සිත් පරම්පරාව දැකීම. ඒ එක්සිතක් හටගෙන නිරුද්ධ වන ආකාරය දැකීමයි චතුප්පත ඥානෙ. ඒ
චුති මේ සිත හටගෙන නිරුද්ධ වෙන සිත, ඒ හටගන්න සිත පෙර සංඥා නිසා මේ සංඥාව හටගත් ආකාරය. ඒ සත්‍ය දකින්න තැනයි ආශ්‍රව කෙලෙෂය වෙන්නේ. අනාසවක්ඛ්‍යා ඥානය ඔබට උපදින්නේ. ඥාන කියන්නේ විඥානය නෙමෙයි. අපි මේ දිගින් දිගට පැහැදිලි කරා. විඥානය කියන්නේ මේ සිතුවිලි. සිතුවිලි වලට යහා ගිය දැනීමේ ස්වභාවයයි විඥානය. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයම්. ඥාන කියන්නේ සමාවෙන්න ඕනි. ඒ ප්‍රඥාවේ කියන්නේ ඒ විඥානයේ සිටේ සත්‍ය දකින්න තැන ඒ අනිත්‍ය ස්වභාවයටපත් වීම දැකීම ප්‍රඥාව. හැබැයි ඒ දැනෙන්නේ ඒ ප්‍රඥාවෙන් දකින ඒ සිතේ අනිත්‍ය ස්වභාවය දැනෙන්නේ ඥානෙටයි. ඥාන කියන්නේ සිහියත් නුවණත්. ඒ සිහියත් නුවණත් ඒ සිතුවිලි නොවේ. ඔබටම අවදි වෙන ඥාන. ඒ ධම්මචක්කුසේ පාලනා කියන්නේ. ඔබ මේ සිතේ සත්‍ය පෙන්වනවා නම් ඒ සිත බාහිරිනුත් මිදිලා නාමිනුත් මිදිලා සිත ඒ ශුන්‍ය ස්වභාවයටපත් වෙනවා. එනේන අරමුණ ඇලෙන ගැටෙන්නේ නැති අර ලාභාලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක ඒ මේ අන්තවලින් මිදුණු ඒ ශුන්‍යතාවය තුළ ඒ මජ්ජ ඥානං කියන තැන ඇත්ත නැත කියන අන්ත දෙකෙන් මිදුණු බාහිර සිත අන්තවලින් මිදුණු අජ්ජත් බහිද්දා අන්ත දෙකෙන් මිදුණු අනර මජ්ජ ඥානං කියන තැන මැද නොගැටෙන සැන ඒ ශුන්‍යතාවය දකිනවා. ප්‍රායෝගිකව ඔබ මේ පුහුණු වෙනවා නම් එන සෑම අරමුණක්ම දකිනවා නම් සත්‍ය දකිනවා නම් ඒ එන සෑම අරමුණක්ම මිදෙනවා. ඒ සෑම අරමුණක්ම මිදෙන ඒ මිදීම ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ ඒ එන සිත ඒ මොහොතේම හඳුනනවා. ඒක මුලින් වීරයෙන් කරාට ඒ සද්ධා වීරය සද්ධා කියන්නේ සිතේ සත්‍ය දැකීම වීරය කියන්නේ ඔබ ඒ සිතට එන සත්‍ය පෙන්වන වීරය සදා වීර සති කියන්නේ ඒ තුල උපදින සතිය ඒ සිතේ සත්‍ය දකින අරමුණෙන් අරමුණ එන සතිය ඒ සමාධිය සද්ධා වීර සති සමාධි ඒ අනිමිත්ත සමාධිය සවිතක්ක සවිචාර සමාධියක්. ඒ සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේ ඒ අරමුණ සත්‍ය දකින්න තැන සවිතක්කයි සවිචාරයි. අරමුණ සත්‍ය පෙන්වීම නිසායි. එතන අනිමිත්ත සමාධියක් උපදින්නේ. එකම නිමිත්තක සිත තබා ගැනීමයි විතක්ක ਵਿਚාර සමාධි. ඒ ලෞකික සමාධි. නමුත් අනිමිත්ත සමාධිය තුළ ඔබට හමුවන්නේ ලෝකෝත්තර සමාධියක්. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්වේ ඒ ලෝකෝත්තර සමාධි ඒ බාහිරෙන් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය ඒ සෝවාන් බාහිරෙන් මිදෙන සමාධිය සිතෙන් මිදෙන සමාධිය අනාගාමි භූමිය තුළ ඒ අනාගාමි සමාධිය සෝවාන් සකදාගාමි ඒ ඇලෙන ගැටෙන තැන බාහිර සත්‍ය වෙන තැන ඒකට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන තැන සකදාගාමි භූමිය ඒ සමාධිය අනාගාමි වීම සිතෙන් මිදීම න ආගාමි නැවත සකස් වෙන්න හේතු නැහැ. මේ සිත එතන සත්‍ය දකින තැන ඊගාවට හටගන්න සිතත් පෙර සංඥා නිසා හටගන්න මායාවක්. පවතින සිතක් හමුවන්නේ නැහැ. එයයි නැවත ආගාමි කියන්නේ නැවත ඇති වෙන්න සකස් වෙන්න සිත පහළ වෙන සිත මෙබඳුයි බව වැටහීම තුළ ඊට අල්ම ඊට තියෙන පෝනෝ භවික නන්දි රාග සතරාභි නන්දිනී කියන මේ තණ්හාව නැමැති ඒ අස්මිමානේ එහෙම නැත්නම් මෙතන උපදින ඒ රාගේ ඡන්ද රාගේ බිඳ වැටෙනවා. ඒ තුළ නැවත සිතක් හටගන්න ඒ පෝනෝ භවික නැවත මේ සිතෙන් නිරුද්ධ වී තව සිතක් හටගන්න තියෙන ඒ සිතින් සිත මිදි යන තැන හටගන්නා සිතත් එපොත බව අවබෝධ වීම තුළ ඒ මිදීම
එතන සිදුවෙන මිදීමයි නිබ්බිදාන්ති සිතට කලකිරීම විරාගාන්ති ඒ සිතේ රාගයේ ඇලීම නැති වෙනවා විරාගය එනවා. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති එනේන සිත මිදෙන නිරෝධයට එනවා. නිරෝධාන්ති පටිසග්ගනුපස්සී නැවත සකස් වෙන්නේ නැහැ. ඇලෙන්නේ ඒ ගම් එක ඒ සිතේ තියෙන තණ්හාවේ ගම් එක අපි එහෙම තේරෙන විදිහට කිව්වොත් ඒ සිත ඡය වේගෙන යනවා. ඇලෙන ස්වභාවයේ ඒ ඇලෙන ගම් එකේ ස්වභාවය එහෙම නැත්නම් ආශ්‍රව කෙලෙස් ඒ කෙලෙසිය ස්වභාවය ඡය වීගෙන යනවා. එයමයි මේ සිතක් නැති බව ප්‍රත්‍යක්ෂතාවය තුළ මිදි මිදි යන ගමන තුළ තමන්ගේම ඥාණයට හසු වෙනවා ඒ මිදෙන ස්වභාවය. මේ ප්‍රතිපදාව තුළ යමෙක් පුහුණු වෙනවා නම් බාහිර සත්‍යක් නොවන බව දකින ඒ ප්‍රතිපදාව තුළ සිතුවිලි කියලා දකින මූලික අවස්ථාවේ උපදින සමාධිය බාහිරින් මිදෙන සමාධිය. හැබැයි සිතත් සත්‍ය නොවන බව දකින තැන උපදින සමාධිය සිතෙන් මිදෙන සමාධිය. අලෙන ගැටන ස්වභාවයෙන් මිදෙන සමාධිය ඒ තමයි මේ ලෝකෝත්තර අර ලෞකික සමාධි ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන චාතුර්ථ ධ්‍යාන ඒ ලෞකික සමාධි මට්ටම් ඒ පිරිහෙනවා. ඒවා හේතු තියෙනකොට තියෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. නැවතත් ඒ සකස් වෙනකොට තියෙනවා. නමුත් ලෝකෝත්තර සමාධි පිරෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධි ඒ ඔහුට අවිද්‍යාව ප්‍රහීනවන මට්ටම්. ඒ බාහිර සත්‍යයක් නොවන බව ඔහුගේ ප්‍රත්‍යක්ෂතාවයේ නැවත ඔහුට බොරු කරන්න බෑ. ඔහු දකින්නේ සත්‍ය නැවත ඔහුට සත්‍ය බොරු කරන්න බෑ. ඔහු සත්‍ය ප්‍රත්‍යක්ෂයි. ඔහුටමයි සාන්දිටික. ඒ සමාධියටපත් වුණු කෙනා ඒකයි සෝවාන් කෙනා නැවත ආත්ම 7කට සීමා කරන්නේ. ඒකයි සකදාගාමි එක්කෙනා එක් ආත්මයකට සීමා කරන්නේ. අනාගාමි නැවත උපදින්නේ නැති ස්වභාවයට සීමා කරන්නේ. මේ කතා කරන්නේ සිත පරම්පරාව නැව සකස් වෙන්නේ තැනට එන තැන. අන්න රහ නැතිවීම. එහෙම නැත්නම් රහත්වේ අරහත්වයටපත් වීම. මේ සිත මිදීමේ මගයි මේ පෙන්වන්නේ. ලෝකෝත්තර සමාධි මට්ටම් හොඳින් හඳුනා ගන්න. ඒවා පිරිහෙනේව නෙමෙයි. ඒ ලෝතුරු සුවයටපත් වෙන තැන ආයතන වලින් මිදුණු ඒ අස කන දිව නාසය කියන ආයතන වලින් එන අරමුණු වලින් මිදුණු තැන එනේන අරමුණෙන් මිදුණු තැන චක්කු විඥාණයෙන් එන ඒ වර්ණසිතෙන් මිදෙන තැන ශබ්දසිතෙන් සෝත විඥාණයෙන් එන ඒ අරමුණෙන් මිදෙන තැන ඒ ගාහන විඥාණයෙන් එන ඒ ගන්ධේ රස විඥාණයෙන් එන ඒ ජීව විඥාණයෙන් එන ඒ රසය ඒ මේ අරමුණු වලින් මිදෙනවා ඒ ආරම්මන වලින් මිදෙන ස්වභාවය සත්‍ය දකින්න තැන අන්න ඒ එනේන සිතෙන් මිදෙන ස්වභාවය ඒ ස්වභාවය තුළ ඒ එනේන මේ ආයතන වලට ඒ ආයතන වලින් එන අරමුණු එකම ස්වභාවයකටපත් වීම ආයතන වලින් මිදුණු ඒ ආයතන වලින් සැප දුක ඒ හොඳ ඒ ලස්සනයි කැතයි එහෙම දෙයක් ඔහුට ටික ටික දිය වීගෙන යනවා ලස්සනක් නොවන කැතක් නොවන ඒ වර්ණයක්ම පමණක් වන දියවීමකට ලක් වෙනවා ඒව පාටක් විතරයි කහ පාට කියලා 아무තු දෙයක් නැහැ රතු පාට කියලා 아무තු දෙයක් නැහැ පාටක් විතරයි කියන තැන ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක ප්‍රායෝගික පැත්තයි තියෙන්නේ අපි එක වචන වලට පෙරළුවාට වචන වලට කියන්න උත්සාහ කරාට ඒක පොතක ලිව්වට ඊට එහා ගිය මේ අර්ථය අර ලුණු රා වගේ ඒ ගැන කොච්චර ලිව්වත් කිව්වත් තේරෙන්නේ නැහැ වර්ණයක් පමණක් වෙන්න තැන වර්ණය හුදෙක් වර්ණයක් පමණයි එහි කිසිදු වටිනාකමක් අගයක් නැති වෙනවා අපි එක භාෂාවට කියනකොට කියනවා කහ පාට රතු පාට නිල් පාට කියලා එහෙම ලොකු එහෙම ලස්සන කැත එහෙම ලොකු වටිනාකමක් ඇති වෙන්නේ නැහැ කියලා වටිනාකම නැති වෙනවා එතන අගේ නැති වෙනවා හරසුන් වෙනවා ඔහුට අවබෝධය ඔහුට ප්‍රත්‍යක්ෂයි මේ සියල්ල බාහිර දෙයක් නොව විඥානයේ මායාව සිතින්ම යටගන්න
අපි සිතුවිලි ඇසුරු කරන්නේ. බාහිර තියෙන වර්ණයක් නෙමෙයි. අපි සිතුවිල්ලක් ඇසුරු කරන්නේ. චිත්තයක් ඇසුරු කරන්නේ. ඒ චිත්තේන නියති ලෝකේ හිතින් හදාගත්ත සිතුවිලි ලෝකයක්. අපි කිව්වට කහ පාට, රතු පාට, නිල් පාට ඒවා දාගත්ත සංඥා පමණයි. ඒ සම්මුති පමණයි. ඒ වර්ණයේ වර්ණයක් විතරයි. වර්ණේ කිසිදු හරයක් නැති ස්වභාවය. මේක පැහැදිලි කිරීම ඉතාම අසීරුයි. නමුත් මේක ප්‍රායෝගිකව ඔබට අත්දැකීමකටපත් වේවි. කිසිදු වර්ණයක කිසිදු වෙනසක් නැහැ. වර්ණයක් තියුණාට ඒක වර්ණයක් විතරයි. වර්ණයෙන් වැඩක් නැහැ කියන වගේ දෙයක්. එතකොට ඒ විදිහමයි ශබ්දේ. ශබ්දේ තිබුණාට අපි පෘථග්ජන භූමිය තුළ සම්මුතිය තුළ අපි කතා කරනවා මේ කපුටගේ ශබ්දේ, මේ හුළඟේ ශබ්දේ. ඒ ශබ්ද වලට අපි නම් දීලා තියෙනවා, සම්මුති ප්‍රඥප්ති නාමයන් දීලා තියෙනවා. මෙන්න මේ නාමයන් අපි පනවපුවා මිසක් ඒව එහෙම දෙයක් බාහිර නැහැ. අනේ මේක ප්‍රත්‍යක්ෂතාවයට එන්න ඕනි. එතකොට ඔබට ශබ්දයක් විතරක් වෙනවා. අර සද්ද මේ සද්දේ අර සද්ද කියලා වෙන් කිරීමක් එන්නේ නැහැ. ශබ්ද එනවා. ඒ ශබ්ද නැතුව නෙමෙයි. ස්කන්ධේ සිද්ධ වෙනවා. ස්කන්ධේ දැනීම සිද්ධ වෙනවා. නමුත් ඒකේ හරයක් නැති වෙනවා. රස පටිසංවේදී, රස රාග න පටිසංවේදී. ඒකේ රාගේ නැති වෙනවා. ඒකයි විරාගයට යනවා කියන්නේ. ඒක අතිශයින් ගැඹුරුයි. ගන්ධයත් එහෙමයි. ගන්ධ ඒ විවිධාකාර විදියට වෙන් කරන ඒ පෘථග්ජන භූමිය වගේ නෙමෙයි. ආර්ය භූමිය තුළ හුදෙක් ගන්ධයක් පමණයි. රස පමණයි. ඒකේ හඹා යෑමක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. වටිනාකම ඒ ඡය වෙලා විරාගයට යනවා. ඉතින් මේක හරි ගැඹුරුයි මේ පැහැදිලි කිරීම. මේකේ කාය ප්‍රසාදේ ඒ පහස උණුසුම සීතල ඒවා හුදෙක් ඒ ස්වභාවය පමණයි. ඒ හරයක් වටිනාකමක් ඒවේ අගයක් එම් සම්මුති නාමවල පෙනෙන වෙන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හුදෙක් ඒ ස්වභාවයක් පමණයි. ඒට රාගයක් නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ සිත් හටගන්නේ සත්‍ය දකින්න තැන. ඔහු බාහිර කිසිවක් හමු වෙන්නේ නැහැ. ඔහු දකින්න සියල්ල විඥානය දැන ගැනීම. පොළොව කියලා කියන්නේ කවුද? තම විඥාණයමයි. කකුල කියන්නේ කවුද? තමන්ගේ විඥාණයමයි. පොළොව නැතුව ඔබ ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ සම්මුතිය තුළ විඥාණයම අපි හදාගත් එකක්. එහෙම එකක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් කොහෙවත් නැහැ. කකුලට දැනෙන තද ගතියට හිමිකාරයක් නැහැ. තද ගතිය පොළොවට අයිතිත් නැහැ. තද ගතිය කකුලට අයිතිත් නැහැ. කකුල කියලා දෙයක් මේක හම්බ වෙන්නේ සම්මුති නාමේ. අපි සිතින් විඥානේ මායාව අපි හදාගත් එකක්. කකුල කියන්නේ අපි. පොළොව කියන්නේ අපි. එහෙම කන්නේ තද ගතිය කියන්නේත් අපි. එහෙම දැනීමක් පමණයි. අන්න සක්පම් භාවනාව තුළ ශුන්‍යතාවයට පත්වීම මහා ගැඹුරු තැනක්. ඒ ශුන්‍යතාවයේ කිසිවක් නැහැ නෙමෙයි. සියල්ල ශුන්‍යයි. තිබුණත් ශුන්‍යයි. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ කිසිවක් නැහැ නෙමෙයි මේ ශුන්‍යතාවය. සියල්ල එසේමයි. ඒ ශුන්‍යයි. මේක කියන්න වෙන්නේ එහෙමයි. පැහැදිලි කරන්න වෙන්නේ එහෙමයි. අතිශයින් ගැඹුරුයි මේ කියන කාරණේ. මේක ප්‍රායෝගික පැත්තෙන් හම්බ වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒතර ඔබට මේ කිසිවක කම්පනයක් නැහැ. අකම්පිතයි. අකෝපචේතු විමුක්තිය ඔබට හමු වෙනවා. ඉතින් මේ ස්වභාවයේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න ඕනි. ඒ රහත් භාවය. ඔව්පත් වෙන්න ඕනි එතනට. ඒ අරහත්ත්වයටපත් වෙන තාක් ටිකෙන් ටික මේ ස්වභාවය ඔබටපත් වෙනවා. ඔබටම දැනෙයි. ඔබ සියල්ලේ මිදුණු බව. එයයි පටිච්චසමුප්පාදපස්සේ. ඔබ දන්නවා විමෝචන චිත්තං කියන තැනින් අනිච්චානුපස්සී විහෙරණේ, විරාගානුපස්සී විහෙරණේ,
නිරෝධානුපස්සේ විහෙරණ. පටිනිස්සග්ගානුපස්සේ විහෙරණට යනවා. ඉතින් මේ කතා කරන්නේ නොදැනෙන. මේ නොදැන කිව්වට මේක හරි ගැඹුරුයි. මේකේ ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. නමුත් ඒක ලුණු රා ගැන කොච්චර කිව්වත් ලුණු කාපු නැති කෙනෙක් තේරෙන්නේ නැහැ. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනකන් තේරෙන එකක් නැහැ. නමුත් මේ තමයි අරහත්ත්වය. ඒ අරහත්ත්වයේ අත්දැකීම ඔබ ටිකෙන් ටික දැනේ. ශුන්‍යත අප්‍රණීත ඒ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියට ඔබ ටිකෙන් ටිකපත් වේවි. මේ කතාව තුළ සංඥා නිරෝධයක් වෙනවා. සංඥා වේදේති නිරෝධයකට යනවා. මේ පෙර සංඥා තමයි නව සංඥා සකස් කරන්නේ. ඒකයි සංඥා අபிසංකරණයක් මේ තුර තියෙන්නේ. අபிසංකරණය නොවන තැනයි නිවන් මඟ තියෙන්නේ. නිරෝධය තියෙන්නේ. නිවන් යන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනා නැතිවීමයි මේ කතාව. මේ කතාව හැමතැනම තියෙන කෙනා නැති වෙන ඒ සම්දිස්ථාන. අන්තර කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඒ ස්වභාවය අවබෝධ වෙනවා. ඒ චිත්ත ස්වභාවයේ නියාමේ ඒ ස්වභාවයේ නියාම අවබෝධ වෙනවා. ඒ ඥානය තුළින් ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙමින් මිදි යනවා. සියල්ලෙන් මිදි යනවා. අන්න ඒ අරහත් සූත්‍රය තුළ පෙන්නන්නේ මෙන්න මේ කාරණාව. හැබැයි ඒ වාක්‍ය වලින් එහෙම කිව්වට එක් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අත්දැකීමකින් ප්‍රායෝගිකව මේ මඟ ගමන් කරන්න ඕනේ. සිතරේ නැ අරමුණු දකිමින් මිදිමින් යන ගමන. එතන තත්‍රාත්‍ර විපස්සති. ඒ යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. එතන මිදෙන කෙනාටයි මේ මාර්ගය තුළ ඒ මාර්ගය හමුවන්නේ. ඇත්තටම මේ මාර්ගයේ ගැඹුරින් ගැඹුරට යනකොට පැහැදිලි කිරීම වෙනස් වෙනවා. මුලින් අපි වීරයෙන් කතා කරාට වීරයෙන් අරමුණු දිහා බැලුවට ඒ අවසානයේදී පංච ඉන්ද්‍රිය ධර්ම ඒ සද්ධා වීරය බල ධර්ම බවට පත් වෙනවා. ඉබේම බලාත්මකව ක්‍රියාත්මක වෙනවා. අරමුණු වෙනකොටම මිදෙනවා. ඒ තුළයි තමයි මේ ශුන්‍යත චේතෝ විමුක්තිය හමුවන්නේ. මිදි යන ස්වභාවය. මේක අතිශයින් ගැඹුරුයි. ඇයි එහෙම කිව්වේ? මේ තුළ ඔබට ওই සංඥා කියන්නේ සංඥා හුලක් සංඥා ගණ්ඩයක් සංඥා මේ කියන්නේ මේ 11 ආකාර ගොඩවල් විදියට එහෙම පෙන්නන්නේ. මේක ලොකු ධර්ම පරයයක් බුදුන් වහන්සේ දේශනා කරනවා. විවිධාකාර අවස්ථාවන් වල ඒ ප්‍රශ්න පැනනගෙන වෙලාවන මනාකොට පැහැදිලි කරපුවා. අතරම ඔබට ඒක හම්බ වෙනවා. ඒ ස්වභාවයන් සියල්ලම ඔබට හම්බ වෙනවා. මේ හරි ගැඹුරු කතාවක්. මේ සංඥාව කියන්නේ. මේ මුළු කතාවම සංඥා තුලයි තියෙන්නේ. පුංචි ඔබගේ මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ පටිච්චසමුපාදයේ විහරණය පටන් ගන්න තැන වෙනත් විදිහකින් කියනවා නම් ඔබගේම ඔබට මේ කෙලෙස් හටගත්තේ ඔබ උපතින් කෙලෙස් අරන් ආවේද? ඔබ බලන්න කොතනින්ද මේ ප්‍රභාස්වරන් සිත ඔබ උපදින්නේ ප්‍රභාස්වරන් සිත කොතනින්ද මේ සිත කිල්ටුනේ? ඔබ ප්‍රභාස්වර සිතකින් මෙලොව බිහි වෙනවා. ඒ ප්‍රභාස්වර සිත ආශ්‍රව වලට හිතේති සිත ශාස්ත්‍රවීයයි කියලා අපි කියනවා. ඒ ආශ්‍රව හටගන්නේ කොතනින්ද? ඉරිසියාව, වෛරය, ක්‍රෝධේ. ඒ ඉපදෙන පුංචි දරුවා ඉරිසියා කරාද? නැහැ. ප්‍රභාස්වර සිත කෙලස් පනවන්නේ. ඒ කෙලස් හටගන්නේ ඒ නාම රූප සමගයි. නාම රූප හට ගැනීම ජාති ධම්ම සූත්‍රයේ පෙන්නන්නේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති කියලා. ආයතන වල උපතයි ඇසේ උපතයි මහණෙනි උපත කියලා පෙන්වන්නේ. එහෙමනම් ඔබ දකින්න ඕනේ ඇහැ උපදින ධර්මයක්. පවතින එකක් නෙමෙයි මසස නෙමෙයි ඇහැ කියන්නේ. එහෙනම් මරුණාටත් පේන්න ඕනනේ. මේ ඇහැ කියන්නේ පේන බවට.
හේතු නිසා හටගෙන නැතිනකොට නැති වෙන එතන නැති වෙනවා ඇති වෙනවා. මේ ධර්මතාවය දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. ඒ ප්‍රභාසර සිතේ ආශ්‍රව කෙලස් නැහැ. හැබැයි මේ හැඩතල ආලෝක හැඩතල එනකොට ශබ්ද හැඩතල එකතු වෙන එක. මෙතන සංඥා මේ අම්මගේ හැඩතල එනකොට අම්මා කියලා බාහිරින් කියන නිසා ඒ ශබ්ද මේකට එකතු වෙනවා. ඒ තමයි මෙතන සංඥා සකස් වෙන්නේ. සංඥා එක උපද සංඥා එක නිරෝධ එක සංඥාක උපද එක සංඥා නිරෝධ වෙන සංඥා අபிසංකරණයක් වෙනවා. ඒ කියන්නේ නැවතත් මේක සකස් වෙනවා. ඔව් රූපත් සංකතං අபிසංකරෝති. වේදනත් සංකතං අபிසංකරෝති. විශාල දහම් පරයයක් තියෙනවා ඔබට. එහෙන් බැලුවොත් අවබෝධ කරගන්න. මේ සියල්ලම අවබෝධ වෙනකොට තමයි ඇත්තටම මෙතන සක සංකා විචිකිච්ඡා කිසිවක් හම් වෙන්නේ නැත්තේ. සියලු සක සංකා විචිකිච්ඡා සක දුර වෙලා යනවා. මේ කිසිවක්ම නැහැ. පුජ්‍යලේ කොහෙත්ම හම් වෙන්නේ නැහැ. පුජ්‍යලේ හම් වෙන්නේ නැහැ. ආත්ම පුජ්‍යල කතාවක් හම් වෙන්නේ නැහැ. මේ ස්වභාවයේම ක්‍රියාත්මක වන ස්වභාවය අවබෝධ වෙනවා. මේ සිත කියන්නේ සිත කියලා දෙයක් අත්‍තරම නැහැ. ඒක දෘෂ්ටියක්. ඒකයි සක්කාය දෘෂ්ටි ඒක දෘෂ්ටියක් හදාගෙන තියෙනවා කියලා ගන්න දෘෂ්ටිය. අත්‍තරම තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය තමයි අපි ආත්මයක් කියලා මේ ස්වභාවයටපත් වෙන්නේ. එම ආත්ම ස්වභාවයක් නැහැ. මේ අවබෝධය එනකොට ආත්ම ස්වභාවය බිඳ වැටෙනවා. ඒ අනාත්මීය ස්වභාවය ඒක අනිත්‍යං දුක්ඛං අනාත්තං එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වට ඒක තේරෙන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ සම්පූර්ණ කෙනා පුජ්‍යලය ආත්ම දෘෂ්ටියම නැති වෙන්නේ. සබහාදහම් බවට පත් වෙනවා. ඒ සබහාදහම අවබෝධ කරනවා. ඔබ අපි මේවා දිගින් දිගට පැහැදිලි කරා ඔබට අහන්න ලැබේ මේ shabdේ මේ දරුවා ඉංග්‍රීසි යුරෝපීය රටක හිටියොත් ඒ ඉංග්‍රීසි භාෂාවේ shabdේ ඒ සංඥා තමයි සකස් වෙන්නේ. ඒ දරුවා චීනය වගේ රටක ගියොත් ඒ shabdේ භාෂාව වෙනස් ඒ සංඥා shabdේ තමයි සකස් වෙන්නේ. shabdේ තමයි සංඥා වෙන්නේ. ඒ හැඩතල ඒ ආලෝක හැඩතල වලට shabd ගැට ගැසෙනවා කියපේ අතිශයින් ගැඹුරු කාරණයක්. ඒක ඊටාම ගැඹුරු මේ දහම් පරයය අවබෝධ කරගෙන යනකොට කෙනෙක්ට හම්බ වෙන ගැඹුරුම තැනේදී ඒක හම්බ වෙන්නේ. ඒක මේ කිව්ව කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. කවුරු පිළිගන්නේ එකක් නැහැ. නමුත් ඒක ඇත්ත. මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ වුණු කෙනෙකුට අවසානයේදී හම්බ වෙනවා. මේ සියල්ල ශබ්දේ වර්ණේ පමණක් නෙවෙයි සියල්ලම එකතු වෙනවා. ගැට ගැහෙනවා. ඒ ස්වභාව උණුසුම ස්වභාවය සීතල ස්වභාවය ඒ ප්‍රසාද ඒ මෙතන අසකන දිව නාසය කියන වෙන මේ වර්ණ ශබ්ද ගන්ධ රස පහස මේ සියල්ලගෙන් එන සංඥා සකස් එකතු වෙලා තමයි ඔබට දෙයක් හැදෙන්නේ. අම්මගේ සුවඳ අම්මගේ ඒ හැම දෙයක්ම මෙතනදී මේ දරුවට එනවා මේ තියෙනවා කියන මේ දේ හැදෙන්න හේතු වෙනවා. ඇයිලුවා මෙන්න තදගතිය ඒ ශබ්ද ඒ ගන්ධ හැම එකම එකතු වෙලා තමයි අම්මා ඇදිලා තියෙන්නේ. ඒ සියල්ලම ලිහිලා යනවා එකින් එක ලිහිලිය බලනකොට ඒ සේරම සංඥා උලක් සංඥා ගණ්ඩයක් ඒකයි කියන්නේ. මේක මායාවක්. මේක මිරිගුවක්. ඒකයි සංඥා මීජවට සංඥා කියලා කියන්නේ. උදානෝ මාරූප මංච විඥානේ මායාවක් වේ දැනගෙන සියල්ල මේක තනකවත් පේන පින්ඩපම රූපං උදානෝ බුබ්බුලංච වේදනංච මේ කතා කරන එක තනකවත් තියෙන ස්ථිර දෙයක් නෑ. මේ සියල්ලම හේතු පටිච්චසමුප්පාද හේතු නිරුද්ධති. ඉතින් මේ පැහැදිලි කිරීම ඊටාම මේ තවත් ඔබ අහන්න ඔබ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් තරම් ඔබ නොදන්න දේවල් ඔබ දැනුවත් වෙන්න. මේ සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය දැනගන්න, දැනගන්න. ඒ සත්‍ය ඔබ තව අපෙන් අහනවා නම් තව අපිට මේ පැහැදිලි කරන ගොඩාක් දේවල් තියෙනවා ඇත්තට. නමුත් ඒවා එකපාරව අමාරන්න හැකියාවකුත් නැහැ. විශාල කාලයක් ඒ වෙනුවෙන් ගත වේවි.
මොකද අපි සූත්‍ර අරගෙන පෙන්නන්නේ මේ සූත්‍රවල ඔබට එතකොට ඔබට සැක කරනවා නැත්තම් අපි මෙහෙම කිව්වොත් ඒවා එකින් එක අපි පැහැදිලි කරපුවා තියෙනවා එහෙම පැහැදිලි කරනවා නමුත් ඒවා කී දෙනාද ගලපගන්නේ ඒවා ඇත්තටම මේ සූත්‍රවල තියෙන නිසා අපි ඒවා අරන් පෙන්නකොට තමයි ඒක ගලප ගන්න හැකියාවක් තියෙන්නේ. මේ ධර්මයේ Tamanට එකපාරටම පේන්නේ නැහැ. බුදුන් වහන්සේ උපමා ගොඩක් පෙන්නන ඒ නිසා මහණෙනි. හිමිදිරි උදෑසන තනාග පිපි දිය බිඳක දේ දුන්නත් දකින්න කොයිතරම් අසීරුද. ඊටම අදාළ කෝණකින් ඒ දිය බිඳ දිහා බැලුවොත් පමණයි දකින්න ලැබෙන්නේ. ඊටාම සියුම් කෝණයකට ඇස් වෙන්නේ. අන්නේ වගේ මේ ධර්මයේ බැලුමට ඔබට පේන්නේ නැහැ. මේ අතිශය ගැඹුරුයි. ඊටාම සියුම් කෝණකින් බැලුවොත් ඔබට මේ පේන්නේ. මේ සියල්ලම එකම කතාවක් තියෙනවා. සියල්ලම ලිහිලා යනවා. මේ ප්‍රායෝගික පැත්තට ඔබ එන්න ඕනි දැනුමත් වෙනවත් සමගම. ඔබ එන්න ඕනි ප්‍රතිපදාවට. ඔබේ සිතට එන අරමුණු වලින්ම මිදෙන්න ඕනි. මේ අරමුණු වල මේ සිත් ඔබ දකින්න ඕනි මේ සිතුවිලි පරම්පරාව. ඉතින් මේවා විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා චිත්ත වීති සම්පටිච්ඡන සම්තිර්ණෝත් ප්‍රජවන් කියලා. මේ එකම කතාවක් තමයි මේ වේදනා සංඥා සංකාර තමයි. ඒ සංකාර කරන එකම තමයි ජවන් කියලා කියන්නේ. ඒ විඳින දේ තමයි සම්පටිච්ඡන සම්තිර්ණ වේදනා සංඥා කියලා පෙන්නන්නේ. ඉතින් මේ ගන්න තියෙන අන්තිමට විඥානය කියලා ගන්න. ඉතින් මේ එකම පැහැදිලි කිරීමක් තියෙන්නේ. එකම කතාවක්. කතා ගොඩාක් නෑ. එකම දෙයයි තියෙන්නේ. ඒ සිතේ මිදෙන මඟ. එයයි සත්‍ය අවබෝධ කරනවා නම් ඒ සත්‍ය දකිනවා නම් නිවන් දකින මඟ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලෙන් මිදෙනවා. එයයි දුකෙන් මිදෙන මඟ. මේ දුක හැමදේම තියෙන සිතකයි. ඒ සිත සත්‍යයක් නොවන තැන දුකත් පවතින දෙයක් නෙමෙයි. දුකින් මිදෙන්නේ. සිතින් මිදෙන මඟ දුකින් මිදෙන මඟ නිවන් දකින මඟ එයමයි නිස්සාරණ මඟ. නුවණින් දකින්න ඕනි කාරණයක්. අරහත් සූත්‍රයේ පෙන්වන කාරණා ඒ එක්ෂණික සිතේ හටගන්න ඒ මොහොතේම ඒකේ ඇතිවීම දකිනවා ආස්වාදය දකිනවා ආදීනවේ සිතේම ඒ මොහොතේම ආදීනව දකිනවා යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ ඒකට. ඒ සිත සත්‍ය දකිනවා බාහිරයම් දෙයක් නැති බව සමුති ප්‍රඥාප්තිය හිතින් හදාගත්ත අපි දකින්නේ අපි මේ කතා කරන්නේ අපි පේන හැමදේම මේ පොත මේසි ඇඳ පුටු අපි දකින්නේ ඒවා. ඔබ පේනවා නෙමෙයි අත්‍තරම ඔබ හිතනවා. මූලික අවස්ථාව ඒකම තමයි. ඔබ බලන්නකෝ ඔබ යමක් දිහා බලනකොට ඔබ අඹ ගහ දිහා බැලුවොත් ඔබ ඒ කොලේ දැක්කොත් අනිත් කොල පේන්නේ නැහැ. ඔබ උඩ බැලුවොත් යට පේන්නේ නැහැ. ඇයි පේන්නේ උඩ බලනවා කියන්නේ හිතනවා ඔබ. ඔබ හිතනවා ඔබ ඒ අරමුණු ඒ සංජානනය කරනවා. ඒ කියන්නේ ඔබ ඒ ආරම්මනේ ඒ එන අරමුණු ඒ සිත යනවා. ඒ අබිනිවේෂ සබ්බේ ධම්ම නාලං අබිනිවේෂ ඔබේ ඒ සිතුවිලි වලට ඔබ රිංගුවොත් ඔබට ඒව ඇත්ත වෙනවා. සබ්බේ ධම්ම නාලං අබිනිවේෂ සිතුවිලි රිංගන්නේ. එහෙම වුණොත් ඔබ මිදෙනවා. සත්‍ය දකින්න කෙනා. සත්‍ය දකින්න කෙනා සිතුවිලි වලට රිංගන්නේ නැහැ. හැබැයි මේ ඇත්තටම පේනව නෙමෙයි හිතනවා. ඔබ හිතනවා හැම එකම ඔබ හොඳට ඔබව නිරීක්ෂණය කරන ඔබවම. ඒකට මහා සිහියක් ඕනි, නුවණක් ඕනි. ඇත්තම කිව්වොත් සමතේ ඊටම වැදගත්. සමතේ තුල ඔබගේ හිත විසිරෙනවා. හිත හැමතැනම දුවනවා. අනේ හිත එක අරමුණක තබා ගන්න ඕනි. එහෙම වුණොත් පහසුවක් තියෙනවා. ඒකයි සමතේ තියෙන වටිනාකම, වැදගත්කම. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලේ පිහිටලා ඉතින් සීල විසුද්ධි චිත්ත විසුද්ධියට හේතු වෙනවා සිත දකින්න ඒ ditthi විසුද්ධියට හේතු වෙනවා ඒ සීල ditthිය ඍජු කරගන්න නිවැරදි දැකීමටපත් වෙන්න ඒ හේතු වෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට මේ මගනමක පටල ගන්න නැතුව මේක විචිකිච්ඡා සැකේ දුරු කරගෙන ඒ හේතු වෙනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට
ඉතින් උද්‍යව ඥාන, භය ඥාන, බයටපට්ඨාන, මිඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනෝනුපස්සන ඥාන, සංකාර උපේක්ෂා ඥාන, පටිසංකා ඥාන ආරා එන්නේ. ඉතින් සැක සංකා දුර වෙලා යන්නේ. ඉතින් එතනක් තියෙනවා උද්‍යව ඥාන, උදේ ඇති වෙනව නැති වෙනව දකිනවා. ඒ සිත. එතකොට ඇති වෙනව නැති වෙනව දකිනවා කියන්නේ කම්ම ඇති වෙනව නැති වෙනව දකින්න එක නෙමෙයි. එතනම දකින්න ඕනේ ඒ සත්‍ය දකින්න ඕනේ. ඒ සිතේ සත්‍ය දකින්නවා කියන්නේ මේ බාහිර අතරමබුත නෙමෙයි. මේ අපි මේ දකින්නේ සිතුවිලි කියන එක සම්මුති ප්‍රඥාප්තිය කියන සිතින් අදාගත් එකක් කියන්නේ. ඒකත් ලොකු ධම් පරයයකින් එන්නේ. අත්තම කිව්වොත් මහා නිධාන සූත්‍රය, මේ සලායතනක සූත්‍ර හැම එකක්ම එකතු වෙලා ගාත්තාම තමයි ඔබට ඒක දැනෙන්නේ මේ සිත බාහිර නෙමෙයි අපි හිතින් හදාගෙනයි බලන්නේ කියලා. අපි හිතා පේන්නේ අපි හිතන අපිට එකපාරට බාහිර පේන්නේ නැහැ අපි හිතින් හදාගෙනයි බලන්නේ. අපිට පේනවනේ මේ අතන අපි හිතනවා. ඒක හරි වේගයෙන් සිද්ධ වෙනවා. එනකොටම පෙර සංඥා තමයි මේ හැම එකම අපි දන්න දත්ත. ඒක කොහෙවත් තියලා එනව නෙමෙයි. එතන සකස් වෙනවා. පුංචි කාලේ එතන එක සංඥාව සකස් වුණු ගාම එතනම ඒ වේදනාව විඳුණු හැඩතලයේ වේදනා සංඥා ඒකම එතන ඒ වේදනාව තමයි දැනීම. ඒ වේදනා සංඥා සංකාර ඒකමයි දැන ගැනීම. ඒකම අවිද්‍යාව නොදන්න කම නිසා ඒ සංකාරා. එයයි සංකාරා. ඉතින් ඒකමයි සංකාරය. නැත්තම් මේ පුංචි දරුවට ඉපදෙනකොටම ක්‍රියාකාරකම් තියෙනවා. පුංචි දරුවා ඉපදුනාම දඟලනවා, උස්ම ගන්නවා, ඒදන මූලික ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් එතනට එකතු වෙන්නේ මේ මූලික ක්‍රියාකාරීත්වය, මූලික ඒ අවසානයේ ක්‍රියාසිත කියන්නේ අපි එතනට. ඒ කියන්නේ ප්‍රභාසර තේමන චේතනා ක්‍රියාවලි මේ ස්වභාව දෙකක්. අපි අසුරු කරන්නේ චේතනා. නමුත් අපි ඒ චේතනා ගැට ගහලා තියෙන ක්‍රියාවලියට. අපි කියනවා යනවා කියලා. යනවා කියන්නේ චේතනාව. නමුත් අපි ඒක සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒකට ගැට ගහලා තියෙනවා. එතකොට නමුත් මෙතන සබ්බ සංඛාරා කියලා කියන්නේ සේරම මේ සංඛාරා චේතනා. සබ්බ සංඛාරා මේ සබ්බ සංඛාරා තමයි සබ්බේ සංඛාරා අනිච්චා. යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ ඒසමග්ග විසුද්ධිය. සබ්බේ සංඛාර සියලු සංඛාර අනිච්චයි. සබ්බේ සංඛාර අනිච්ච සියලු චේතනා අනිත්‍යයි. යතා පඤ්ඤාය පස්සති ඒකේ යතහ පඤ්ඤාය ප්‍රඥාවෙන් දකින්න ඕනේ පස්සති. යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ අනේය දුකෙන් මිදෙන්නේ. ඒසමග්ග විසුද්ධිය එකම මගේ විසුද්ධියට තියෙනවා. ඉතින් මේ දකින්න ඕනේ මේ ධර්මතාවය මේ තියෙන්නේ. ඒක දකින්න ඕනේ. හැබැයි මේ චේතනාවල මෙහෙම සත්‍ය දකිනකොට ඔබට ක්‍රියාවලිය පේන්න ගන්නවා. අර පුංචි දරුවා හිතන්නේ නැතුව කරපු ක්‍රියාවලිය. එහෙම කිව්වහම මේක ක්‍රියාසිත කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. දැන් ගස්සේ අතු සෙලවෙන්නේ කවුරුත් කියලාද? ගහ උස්ම ගන්නෙ හිතලාද? ගහේ පොළොවේ තියෙන ඡාරේ ඔය කේශනාලිකා ඔය මුල් ඔස්සේ උරන්නේ පුංචි පැලයක් ලොකු දවන්ත වෘක්ෂයක් වෙන්නේ. එතන මේ ක්‍රියාවලිය සබදාමක් කියලානේ අපි කියන්නේ. අපි ගහට ආත්මයක් පනවන්නේ. නමුත් ගහේ හිරු එළියනකොට ගස්වල දළු දාන්නේ ඒ උණුසුම සීතලත් එක්කලා ඒවා ඉලිප්පෙන්නේ ඒ බුබුජ්ජාව සිද්ධ වෙන්නේ එතකොට ඒ හුළඟට ඒ අතු සෙලවෙනකොට ඒ ඇදීම සිද්ධ වෙන්නේ ගස්වල එතකොට පොළොවේ ශාරයේම නේද මේ උරාගෙන යන්නේ උඩට එතකොට මේක අබ්සර්ව් වෙන ඒ ස්වභාවික සංසිද්ධියක් නේද තියෙන ගහේ ඒ පොතු දිරන්නේ වැටෙන්නේ ගහ අවසානයේ දිරලා පොළොටම පස් වෙලා යන්නේ නැවතත් අලුත් පැලයක් හැදෙන්නේ මේ එකම දේ නෙමෙයිද මේ කැරකෙන චක්‍රය වගේ. ඒතොර ඒ සබදාම නේද ඒක. ආත්මය පුජ්‍යලේ නෙමෙයි නේද. ඒතොර මේ වලාකුළු හමන්නේ සුලං හමන්නේ පෘථුවිය කැරකෙන්නේ අපිට පේන සංසිද්ධි ටිකක් සම්මුතියෙන් අපි දකිනවනේ. ඒතොර ඒව ආත්ම පනවන්නේ නැහැනේ. ඒතොර
අපි කියනවා නෑ අපි ඇවිදිනවා, අපි හිතනවා, අපි කතා කරනවා, අපි මේ හිතලා වැඩ කරනවා කියලා අපි කියනවා. එහෙම දෙයක් නෑ. අර ගහ වගේමයි. නෑ ඔබ කියයි නෑ එහෙම නෑ කියන්නේ කො ඔබට ඒ තියුණු නුවණ නෑ. ඔබට ඒ තියුණු ප්‍රඥාව නෑ. අපිට එහෙමයි කියන්න වෙන්නේ. ඔබට ඒ ගැඹුරු ඥානෙ නෑ. ඔබට ඒක පේන්නේ නෑ. අපිට ඒක පේන්නේ එහෙම නෙමෙයි අපිට පේන්නේ ගහ වගේ. මේ විදිනවා කියලා දෙයක් නැහැ. දැන් සිත කියන වතුර තිබහයි කියලා සිතට වතුර බොන්න බෑ. බාහිරට එන්න බෑ මේ හිතට. මේ හිතට එන්න පුළුවන් ද බාහිරට. හිතට ඇවිදින්න පුළුවන්. හිතට වතුර බොන්න පුළුවන්. හිතට බත් කන්න පුළුවන්. මොන් මේ ඔක්කොම හිතින්නේ කරන්නේ. මේ ක්‍රියාවලිය වෙනයිනේ මේ වෙනයිනේ. ඒතර ක්‍රියාවලියක් විදිහට තේනවා. එතකොට අර සිත්වින් අදාගත්ත ඒ මායාව බිඳ වැටෙනවා. මේකයි සිද්ධ වෙන්නේ. ඒ සත්‍ය දකින්න. ඒ සත්‍ය නුවණින් දකින්නේ. ඒක සංකිතේ නිබ්බිදාය අවබෝධඥානයක්. අවබෝධයෙන් නිවන් දකින්නේ. සංකිතේ නිබ්බිදාය. මේ අවබෝධයටපත් වීම තුළ නැවත ඔහුට මේ ලෝකය ගැන කිසි හරයක් නැහැ. චිත්තේ නියති ලෝකෙ සිත්තේ හැදෙන ලෝකෙ. බාහිර ඇති ලෝකයක් නැහැ. බාහිර සාධකයක් පමණයි. ඒක සාධක කරගෙන අපි සිතුවිලි ලෝකෙක ඉන්නේ. අපි ඉන්නේ කොහෙද? අපි කියන්නේ කවුද? මේ මොනවද මේ ඔක්කොම සිතුවිලි. එහෙම කන්නේ. මුතර අපිට අය ගහට පනවන්නේ නැති. අර ගහේ අතුසෙල වෙන්නේ කවුරුත් කරලාද? ගහේ ගෙඩි හැදෙන්නේ කවුරුත් කියලාද? ගහේ මල් පිපෙන්නේ කවුරුත් කරලාද? ගහට ආත්මයක් පනවන්නේ නැත්තේ ඇයි? මේකම තමයි මේ අපි මේ කතා කරන මේ මල් පිපෙන්නේ නැද්ද? අපි මේ කතා කරන මේ අපිට දරුවෝ හැදෙන්නේ නැද්ද? අපිට මේ කතා කරන මේ ආහාරේ ඉතින් මේ වගේම මුල් යනවනේ පොළොවේ හොයාගෙන වතුර හොයාගෙන මුල් ගිහිල්ලා වතුර අරන් යනවනේ ගාට. ඒ වගේ අපිත් ආහාර හොයාගෙන කනකොට ඒක අපි කියනනේ අපි කරනවා කියලා නෑ. එහෙම දෙයක් නෑ. නෑ ඒ ස්වභාවික සංසිද්ධිය ඒ උණුසුම සීතලත් එක්කලා මේක තියෙනවා. ගැට ගැහිලා. මේක එකින් එක ඔබ නිදහසේ පාඩුවේ ලියලිය බලන්න ඕනේ. ඔබට දාඩිය දාන්නේ රස්නිය වැඩි වුණාම. ඔබගේ ඇඟ හැම ශරණේම ඔබගේ ශරීර ධාතුව අත්‍තරම අපි කිව්වට මේ සම්මුතියේ වචන මේ විදිහට කතා කරලා මෙහෙම කතා කරන්නවත් බෑ. මොකද හේතුව ඒ තරම්ම මේකේ එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ඔබට පුළුවන් ද කෙස් දිරන එක නවත්තන්න. ඔබට පුළුවන් ද කෙස් සුදු වෙන එක නවත්තන්න. ඔබට පුළුවන් ද හැම දිරන එක නවත්තන්න. ඔබ අවුරුදු 5යි 10යි. ඔබට දැන් වයස කීයද? තව ඕන අවුරුදු 10ක් යනකොට ඔබට වයස කීයද? පොඩි කාලේ එනින්. ඒ කාලය තුල මේවා සිද්ධ වෙන හැටි බලන්න. මේ කොයි පැත්තෙන් ගත්තත් කබලින්කාර ආහාරයේ මේවා ඉතින් ගොඩාක් කියත හැකි. ආහාර වර්ග 4කට බෙදලා පෙන්නන කබලින්කාර ස්පර්ශ ආහාර සංචේතන ආහාර විඥාන ආහාර කියලා. එහෙමත් මේක පැහැදිලි කර දෙයි. ඒකෙන් තවත් රවුමක් යන්න ඕනේ එතකොට. ඉතින් මේ එකම දෙයක් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. අතන එහෙම කරන්න නෙමෙයි ඔබ ඒක ඔබගේ වැඩක් ඔබගේ අවබෝධයේ සත්‍ය දකින්න එක. ධම්මචක්කුසේ අවදි කරගන්න එක තමන්ගේ කටයුත්තක්. කාටවත් බලෙන් දෙන්න බෑ. අපි මේ කතා කරන හැම වචනයක්ම හරසුන් වෙනවා. හැම සම්මුති වචනයක්ම හරසුන් වෙනවා. සේරම සම්මුති ප්‍රඥප්ති හිතින් හදාගත්තේ එකක්වත් සත්‍ය නෙමෙයි. අත්තම කිව්වා. නාම රූප ගැට ගැහිච්ච ඒ භාෂාවක් අපි ඇසුරු කරනවා. එහෙම එකක් නැහැ. ඒක හුදෙක් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒක අපේ අපේ අවබෝධයට ඇති වෙනකොට තමයි අපිට තේරෙන්නේ මේ භාෂාව බොරුවක් කියන එක. කාලය පවා බොරුවක් කරනවා. කොහෙද කාලයක් කියලා එකක් හම්බ වෙන්නේ? අපි හදාගත්ත එකක්. අපි සම්මුතිය තුළ හදාගත්ත එකක්. අපි කියන්නේ මේ හැම එකම මෙහෙමයි කියලා. අපි ඒ සංඥා දීලා අපි ඒ සංඥාව තියලා තියෙන්නේ. අපි සංඥාව ඇසුරු කරන්නේ. ඔබ බලන්න ඔබ මේ මොහොතේ මොකද කරන්නේ? ඔබ හෙට බලන්න මේ මොහොතේ මොකද කරන්නේ? ආය ඔබ බලන්න ඊගාවට මොකද කරන්නේ? ඔබ ඒ විදිහට බලන්න ඉස්සරහට ගිහිල්ලා පස්සට ගිහිල්ලා බලන්න. එතකොට ඔබට තේරෙයි
හැම ඒ මොහොතේම නේද දෙයක් කරන්නේ. දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ නෙමෙයිද? අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ නෙමෙයිද? මේ මොහොතේ මේ මොහොතේ නේද? එක මොහොතේ නේද හැමදේම වෙන්නේ මොහොතේ නේද? මේ මොහොතේ මැරෙන්නේ තේ මොහොතේ ඔය කියන හැමදේම වෙන්නේ. ඒක කාලයක් ඔය තියෙන්නේ. ඔබ කියනවා දැන් මේ මොහොතේ ඔබ මේ මොහොත පමණයි තියෙන්නේ. මේ මොහොත තමයි හැම එකම වෙන්නේ. ඔබ දැන් අනාගතය ගැන හිතන් හිටියත් ඒක මේ මොහොතේ සිදුවිල්ල. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ සිදුවිල්ල. මේ මොහොතවත් ඇත්තටම නැහැ මේකේ. මොකද මොහොතේ ගන්න එකත් අතීත සම්මුතියක්. දැන් මේ මොහොතේ ඔබට පොතක් පේනවා කිව්වොත් දැන් ඔය පොත කියන්නේ අතීත නාමයක්. මේ මොහොතේ වර්තමාන පොත කියන ඒ දකින ඒ හැම සංඥාවම අතීතයයි. මේ මොහොතවත් හම්බ වෙන්නේ නැහැ. වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා උපාද පඤ්ඤාය. දැන් මේ සිතක්නේ අපි හැමතිස්සෙම අරමුණක්නේ අසුරු කරන්නේ. ඒතකොට මේ එන අරමුණ සත්‍යද ඒ අරමුණත් අතීත සංඥාවක්. හොඳට බලන්න ඔබට එන හැම අරමුණක් පොත කිව්වත් ඔබ මොකක් හරි හැමදේම ඒ ඇවිල්ලා අතීත සංඥාවක් තියෙනවා. පෙර අතීත සංඥාවක් තියෙන. ඒතකොට පුරාණ විදම්බික්කවේ කම්මමද මේ පුරාණේ තමයි මේ කර්මය සකස් වෙන හේතු වෙන්නේ. පුරාණ සංඥා අතීත කර්මය මේ කර්මය සකස් වෙනවා. ඒතකොට අපි මෙහෙම කතා කරාට මේ වචන මේව පටලවා ගන්න එපා. මේවා කලින් සංඥා දැන් සංඥා වෙනවා. දැන් මේ අනිත් එක මේක සංඥා විපරිණාමයක් වෙනවා. ඒ කියන්නේ සංඥා එක උපද සංඥා එක නිරුද්ධති කියනවා වගේ සංඥා එක වේ විපරිණාමයක් වෙනවා. සංඥා අபிසංකරණයක් වෙනවා. විපරිණාමයක් කියන්නේ වෙනස් වෙනවා. දැන් මේක සංඥාවක් හටගෙන වෙන සංඥාවක් නිරුද්ධ වෙනවා. මොකද මේ ගැඹුරු විග්‍රහයක් ඒක. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැඹුරු විග්‍රහයක්. ඒ කියන්නේ මේක විපරිණාමය කියන එක. ඒ කියන්නේ දැන් මේ චිත්ත ස්වභාවයක්නේ සංඥා කියන්නේ. සංඥා කියලා දෙයක්වත් නැහැනේ. ඒතකොට මේ සිතන විදිහටනේ ඒ හිතෙන්නේ. දැන් හිතුවොත් ඒක තව ඒ පැටව ගන්නවා. තව එකක් හිතුවොත් ඒක තව පැටව ගන්නවා. එක විදිහට ඒක හිතන විදිහට යනවා. ඒක කියන්නේ ප්‍රපංච කරනවා කියලා. තියනවා කියලා ගත්ත නිසා එහෙම යන්නේ. හැම එක සත්‍ය දැක්කොත් එහෙම වෙන්නේ නැහැ. ඒක ඔක්කොම බොරු කියලානේ පේන්නේ. මායාවක්නේ. ඒ මායාව අවබෝධ කරගන්නනේ ඕනේ. එතකොට සංඥා නිරෝධයකට යනවා. එතකොට සංඥා වේදේති නිරෝධ සමාපත්තියට යනවා. ඒ කියන්නේ මේ හැම විඳීම වේදනාවම සංඥාවක් වෙනවා. සංඥාව තමයි අතර වේදනාව පෙන්වන ප්‍රතිරූපකේ. ඒතකොට මේ සංඥාව වේදනාව වෙන් කරන්න බෑ. මේ එකක්වත් වෙන් කරන්න බෑ. කියන්නේ වේදනා සංඥා සංකාර කියන මේ එකක්වත් වෙන් කරන්න බෑ. එක අරමුණක් එනකොට අරමුණම තමයි මේ. ඒක අපිට ස්කන්ධය වෙන් කරන්න බෑ. ස්කන්ධයම තමයි මේ ස්කන්ධය නිසා අපි ගත්ත ඒ උපාදාන අල්ල ගැනීමයි. අල්ල ගැනීම. ඒ කියන්නේ සංඥාව තමයි අපි බලනකොට මේ අල්ලගෙන තියෙන විඥානේ. දැන ගැනීම වෙන්නේ. එතකොට සංඥා සුඛම වෙනවා කියන්නේ ඔබ මේ සත්‍ය දකින්න කොටයි සංඥා සුඛම වෙන්නේ. සංඥා නිකන් සුඛම වෙන්නේ සංඥා අபிසංකරණයක් තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. ඒක සුඛම වෙනවා. අபிසංකරණ නවතිනවා. දැන් ගැඹුරු පාරයන් තවත් මෙහෙම අපි දැන් මේ අපි අතර අපි මානසිකාර කරමින් ඔබට ඉදිරිපත් කරනවා. නමුත් මේක කෙලවරක් නැති තරම් කියන තියෙනවා. ඉදිරිපත් කරන්න තියෙනවා. කාලේ කොයිතරම් යයිද කියන දන්නේ නැහැ. හැබැයි එහෙමක ඔබ අහනවන විදියට අපිට දීගෙන යන්න පුළුවන් පිළිතුරු. ඒ වුණොත් ඔබට විශාල මේ කකේ ඕනකම තියෙන කෙනාට හම්බ වෙයි. අපිට මේ විශාල අධ්‍යයනයකමයි අපිට තුලාන්තෙන් අපි ඒක මාන්නෙට ඉදිරිපත් කරනව නෙමෙයි. එම ගීලා තමයි ඔක්කොම නිහිලා ගින් තියෙන්නේ. නේද අපි ගොඩාක් අපිට මේ පේනවා හිතෙනවා පේනවා ඒකේ සත්‍යක් නොමන බව පේනවා මිදි යනවා පේනවා. ඉතින් අපිට මේ හැම අපි අතරම කිව්වොත් මේ අපි දැන් මරණය ගැන කතා කරන එක සම්මුතියක්නේ ඒකත් සංඥාවක්නේ. එහෙම දෙයක්වත් නැහැනේ. ඒකට උපතක් ගැන කතා කරන එහෙම දෙයක්වත් නැහැනේ. දැන් ඊට වැඩිය බලන්න දැන් අපි ඒකත් හදාගත්ත එකක් කියලා අපිට අවබෝධයි. ඒතර අපි ලෝකෙත් බොරුවක් කියලා අපිට බාහිර දෙයක් අපි දන්නවා එහෙම දෙයක් නෙමෙයි තියෙන මේ හේතු ඵල දහමක් තියෙන මේකේ
මේ මස්මින් සති දං හෝති මස්මින් අසති දං නහෝති ඉස්මස් උපජ්ජය දං උපදී නිරෝධය දං නිරුජති කියන මෙන්න මේ ධර්මයේ තමයි ධර්මතාවය තමයි මේ ඇති කලි මේ වේ. මේ ඇති කලි මේ නොවේ. ඒතකොට මේ එක සිතක් පමණයි. ඒ සිතත් හරගෙන නිරුද්ධ වෙනවා. වෙන දෙයක් නැහැ. එක්ෂණික සිතක උපත මරණ දකින්නාට සම්මුතියේ මරණය හමු නොවේ කියන්නේ ඒකයි. සම්මුති මරණයක් හමු නොවේ. ඒ තමයි ඇත්ත. ඒ කියන්නේ දැන් මෙයාට මරණයක් නැහැ. සක සදා අමරණීයයි. ඒ කියන්නේ දැන් මෙයා මේ සිත දකින්නේ හැම මොහොතේම. මොහොතක් නැහැ. ඒ සිතත් නැහැ කියලා දකිනවා. එතකොට එයා ශුන්‍යතාවය දකිනවා. ශුන්‍යත විමුක්තිය කියන්නේ තාම ගැඹුරු කාරණයක් එතකොට. ඒතකොට හුදකලා බද්දේක රත්න කියන තැනට එනවා. උත්තරීතර හුදකලාවට එනවා. උත්තරීතර හුදකලාව කියන්නේ මුකුත් නැති වෙන එකක් නෙමෙයි. මේ කවුරු නැත්තනකට යන එකකුත් නෙමෙයි. අරමුණු වල හරසුන් බව දැකලා අරමුණු වලින් මිදිලා හුදකලාව විතරයි හමු වෙන්නේ. ඇයි මේ මොහොතේවත් නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අනතත්තම් පඤ්ඤායති කියන මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයේ තීතියක් නැහැ. පවතින්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. ඒක අනිත්‍ය ස්වභාවයක්මයි තියෙන්නේ. ඒකමයි ආත්මීය ස්වභාවය. පණ තියනවා කියන්නේ. එහෙම එකක් නැහැ. මේක බුදුම කතාව මේ එම්ටිනස් එකක්. ඒ කියන්නේ ශුන්‍යතාවයක්. මේ කියන වෙන වචනයක් නැහැ. මුළු ලෝකයම ශුන්‍යයි. ඔබගේ කොහොම ශුන්‍ය වෙන්නේ මේ ඔක්කොම පදාර්ථ වගේ ඔබට අහුවෙනව තියෙනවා තදගතිය උණුසුම හැමදේම තියෙනවනේ. බලන්න තව ටිකක් හොඳට තියෙනවද කියලා. දැන් අපි උදාහරණයක් ගමු. ඔය කොස් ගහක් තියෙනවනේ. දැන් ඔය කොස් ගහ දැන් ඔහොම හැදිලා ඔක ඔබ දන්නවනේ දැන් ඔක අපි හිතමු දැන් ඔක ගිරලා පොළොවට වැටෙනවනේ. අපි මෙහෙම ගමු. අපි ඒ කොස් ගහ අපි කපනවා. අපි ඒ කොස් ගහ කපලා අපි දැවුවොත් මොකද කරන්නේ? ඔබ දන්නවා ඔබගේ ශරීරය ගන්න. ඔබගේ ශරීරය ගත්තොත් ඔබගේ ශරීරය මරණා මොකද කරන්නේ? අවන් එකට දානවා. එතකොට දුමක් වගේ නැති වෙලා යනවා. ඒක මේ කොස් ගහටත් වෙනවා. ඒක කපලා අපි මොන හරි දරට ගත්තත් ඒක පිච්චිලා කියලා නැති වෙනවා. ඒක දිරලා බිමට වැටිලා එහෙම පොළොවට පස් වෙලා ගියත් ඒක නැති වෙනවා. අතන හොඳටම තේරෙනවා ඕක ඔබගේ ශරීරය මරණට පස්සේ ආවන් එකට දැම්මම ඒක උදුමක් වගේ නැති වෙලා යනවා. සෙල්සියස් සංසක 600ට ඒ වගේ ඒ උෂ්ණත්වයට අදාළ ඒ පෝරණ වල දැම්මම නැති වෙලා යනවා. දුමක් වගේ ගිය තරම් නැහැ. එතකොට ඔබගේ ශරීර ධාතුව ඒ පදාර්ථ ටික කො. එතකොට ඔබට ඒකෙන් වැටහෙන්නේ නැද්ද දැන් මේ අයිස් කැටේ අපි තව උදාහරණයක් ගමු අයිස් කැටේ. දැන් එක උණුසුමකදී නේද මේ සීතල නිසා නේද අයිස් කැටයක් වෙලා තියෙන්නේ. ඩීප්‍රෙෂර් එකේ දැම්මම වතුර ටික අයිස් කැටයක් හැදෙනවනේ. ඒක සීතල නිසානේ. ඒක එළියට ගත්තාම දිය වෙනවනේ. එතකොට ඒ එක උණුසුමකදී දිය වෙනවනේ. එතකොට තේජෝ ධාතුව නිසා නේද මේ ඝන වෙලා තියෙන්නේ. තේජෝ ධාතුව වෙනස් වෙනකොට මේක ද්‍රව වෙනවා. තවත් ටිකක් රස්නිය වැඩි වුණොත් මේක අර කේතලේ නටනවා වගේ වායුවක් වගේ නැති වෙලා යනවා. වතුර ටික නැහැ. එතකොට ඝන අයිස් කැටෙන් කාට හරි ගැවුවොත් හරි තුවාල වෙනවා රිදෙන. ඒ තරම් ඒකේ පටවි ධාතුව ඝනයි. තද ගතිය. එතකොට ඒකම උෂ්ණත්වය වෙනස් වෙනකොට ද්‍රව ගතිය. එතකොට ඒකේ අංශු නම් එකතු වෙලා තියෙන්නේ අංශු නේද මේ ඈත් වෙලා තියෙන්නේ. ද්‍රව වෙලා තියෙන්නේ. ඝන වෙලා හයකට ලං වෙලා හය වුණාම අපි කියනවා ඒ පටවි කියලා. ඒ අංශුම තව ටිකක් ඈත් වුණාම අපි කියනවා ද්‍රව කියලා. ඊට පස්සේ ඒ අංශුම ඊට පස්සේ දැන් රත් කරාම වායුවක් වගේ නැති වෙනක තවත් මේ අංශු ඈත් වෙලා නේද වායුවක් වෙන්නේ. එතකොට මේකේ තව පැත්තක් මේ අංශුමේ උපමා මේ සේරම උදාහරණ උපමා ඇත්තකේව නෙමෙයි. මේ නිකන් අපිට මේක අවබෝධ කරගන්නයි මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ පටවි කොහෙද තියෙන්නේ? දේ කොස්ගා කොහෙද තියෙන්නේ? ඕක ශක්තිය දැන් ඇත්තටම නැතු වුණා කියනවනේ. අවසාන දැන් රස්නියට අහු වෙලා මේක සම්පූර්ණ විනාශ වුණාම නැතුණා. දැන් මේ පෘථුවියටත් ඕකම කියනවනේ. සූර්යයාත් අතර රස්නිය වැඩි වෙලා නැති වෙලා යනවා කියලා. එතකොට ඒක නැති වෙලා යනවා කියන්නේ මොකද්ද මේ? එතකොට මේකේ ශක්ති ස්වභාවයක් නේද අවසානයේ කතා කරන්නේ. අපි හිම දැන් මේ සම්මුතිය තුළ ඒකත් ඒ වචනේ තියෙන ශක්තිය කියලා. ඉතින් මේකේ ස්වභාවය බලන්නකො මේකේ අර්ථය බලන්නකො. මේකේ ඝන දෙයක් නැහැනේ. අපි ඝන දෙයක් කියලා හිතුවට ඒක නෙමෙයිනේ පරම සත්‍ය. පරම සත්‍ය ඝන දේවල් මුකුත් නැහැනේ. ඝන දේවල් භෞතික දේවල් අල්ලන්න පුළුවන් කිසිම දෙයක් නැහැ කියන්නේ.
ඒතකොට මේ හැම එකම ඒ ස්වභාවයෙන් ඔබට දකින්න බැරියයි. ඒ ස්වභාවයේ ඔබට දකින්න ඒ දකින්න ඔබ උත්සාහ කරොත් ඔබට පේනවා. ඒක භෞතිකව බැලුවත් එහෙම දෙයක් නැහැ. ඒක අතිශයින් ගැඹුරුයි ඒ කාරණේ. ඒතකොට භෞතිකව බැලුවොත් මේ කිසිම දෙයක් එහෙම දෙයක් නෙමෙයි. දැන් අතර දැන් සිතුවිලි බැලුවොත් සිතින් හදාගත්තේ එහෙම දෙයක් නැහැ. දැන් අපි හිතන සංඥාවල එහෙම දෙයක් නැහැ. සංඥා කියලා දෙයක්වත් අතර බැලුවා අන්තිමටම නැහැ. අන්තිමටම ශුන්‍යතාවේ පමණයි. ඒ පරම සත්‍ය ශුන්‍යතාවේ පමණයි. මේ කෙනෙක් නැහැ. කෙනෙක්වත් මොකක්වත් දෙයක්වත් මුකුත් නැහැ. ඒතර ඔබ නැහැ කිව්වට මේ අපි දැන් මේ ඉන්නවනේ දැන් මේ අපි ඉන්නවනේ අපි ඉන්න ඒක තමයි මෙතන තියෙන දෘෂ්ටිය මායාව. දැන් ඔබට කියන්න පුළුවන් මේ දේ දුන්න තියනවා කියලා. ඔකේ දේ දුන්නක් නැහැ. ඔය වර්ණ හතර දේ දුන්නක් කොහෙද තියෙන්නේ? ඔය ජල වාෂ්ප ටිකක් එක රස්නියකදී එතන ඒ ජලාංශු වලට ආලෝක ධාරාව වැටිලා අපිට වර්ණයක් පේනවා. එහෙම එකක් නැහැ. දැන් වර්ණ හැමතැනම වර්ණ තියෙනවද? ඔය වර්ණ නැහැ. ඇත්ත කතාව. ඇයි ඔය වර්ණ ඔබගේ කාචේ ස්වභාවයට වර්ණ මතුවලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා උපතින් වර්ණන්දතාවයේ තියෙන ළමයි කහ පාට සමහර ළමයිට රතු පාට පේන්නේ නැහැ. සමහර ළමයින්ට කොළ පාට පේන්නේ නැහැ. ඇයි දැන් එයාගේ කණ්ණාඩියේ දැන් මේ ඇහෙනේ මේ ඔක්කොම වර්ණ එන්නේ. ඒතකොට දැන් ඔබ දන්නවා මීමැස්සට අටස් විදියට පේන්නේ. දැන් සාමාන්‍යව කරපොත් වගේ සත්වයකට රතු පාට පේන්නේ. ඒතකොට ඔබ විවිධාකාර සත්ව කොටස් වලට විවිධාකාර වර්ණ පේන්නේ කොහොමද? ඒක බොරුවක්. ඒක මේ අපේ ආයතන විසින් හදාගෙන තියෙන. අපි දැන් මේ ලෝකේ ජනගහනයේ ඉන්නවනම් කෝටි 800ක් අපි දැන් මනුස්ස ජනගහනය ගැන කතා කරන්නේ. ඒ කෝටි 800ම හිතාගෙන ඉන්න එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ හැමෝටම මේ චක්කුස්සයක් තියෙනවා මසසක්. ඒ චක්කුස්සයත් එක්කලා මේ එන ප්‍රතිබිම්බ ඔක්කොම හිතන් ඉන්නවා එහෙම එකක් තියෙනවා කියලා. එහෙම එකක් එළියේ නැහැ. කවදාවත් මේක තේරෙන්නේ නැහැ. ඔබ බලන්න පාට කණ්ණාඩියක් දාලා ලෝකෙ දිහා බැලුවම ඔබට පේන්නේ ඒ පාටින්නේ. ඕක දැන් ඔබගේ ඇහි තියෙන ස්වභාවයක් නේ ඔබ දකින්නේ. ඔබ එළියක් දකින්නේ නැහැනේ. ඒකනේ අර සත්තුන්ට වෙනස් වෙන දැන් බකමූණ වගේ සතෙක්. එහෙම නැත්නම් ඔබ දකින්නවනේ දැන් වවුලෙක් වගේ සතෙක් තරංගනේ දැන් තරංග වලින් යන්නේ. දැන් මෙහෙම මේ අපිට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේක හොඳට දැක්කම අපිට පේනවා ඇත්ත මේක බොරුවක් කියලා. මේක ලොකු කතාවක්. මේක තවත් මේක අතිශයින් සංකීර්ණයි. මේක ඒ කියන්නේ හිතලා ඔබට කෙලවරක් කරන්න බැරි තරම් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම දෙයක් තියෙනවා. ඔබ කියන රස්නිය වර්ණය ඔබට දැන් ඔය කතා කරන්නේ ඔබගේ ආයතන වලට ගෝචර ස්වභාව. දැන් රස්නිය ඔබගේ පහසට ගෝචරයි කයට. ඒතකොට ඔබට වර්ණය ඇහැට ගෝචරයි. ඒතකොට ශබ්දය ඔබට කනට ගෝචරයි. ඔබ ඔය කතා කරන ටික තියෙනවනේ. වර්ණ, ශබ්ද, ගන්ධ ඔය තියෙනවනේ පහස රස ඒව ටිකක් තියෙනවනේ. ඒතකොට මේ අපි සුද්දාෂ්ටකය කියලා කියන්නේ. එතකොට දැන් මේ ස්වභාවය ඔක්කොම තරංගනේ. දැන් බලන්න නූතන විද්‍යාඥයින් මේ දැන් කොහොමද පෙන්වන්නේ? දැන් චුම්බක ශක්තිය කොහොමද පෙන්වන්නේ? දැන් රස්නිය කොහොමද පෙන්වන්නේ? දැන් ඔය වර්ණ කොහොමද පෙන්වන්නේ? දැන් හර්ට්ස් 20000 කියලා මොකද්ද මේ කියන්නේ? මේ කනේ පෙන්වන්නේ තරංගනේ. එතකොට දැන් ඔය සිරස ටීවී වල එහෙම අල්ලනවනේ ඔය හිරු කියලා ඔය අල්ලනවනේ නාලිකා ඔක්කොම තරංගනේ. එතකොට ඔබ ඔය රස්නිය කියන්නේ තරංගයක්. ඒක ශබ්දය කියන්නේ තරංගයක්. ඒ වර්ණය කියන්නේ තරංගයක්. ඔය තරංග කියන්නේ මොනවද? අන්තිම බලනකොට තරංග කියලා දෙයක්වත් නැහැ. ඒකත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට කඩලා ශක්ති පැකට් ක්වොන්ටම්නේ තියෙන්නේ. ඒ වුණ දැන් නූතන විද්‍යාඥයෝ මේක පරීක්ෂණාගාරවල දැන් බලලාගෙන ගියාමත් පේන ඒගොල්ලන්ට දෙයක් නැහැ කියලා අන්තිමට. දැන් මේක තවත් හොඳට වෙනවා. දැන් බලන්න කැමරාව දිනු කරගෙන ගියා. ඔබ දන්නවා මුලින් ගැව්වේ අර black and white කැමරාවක් ආවේ. ඊට පස්සේ color කැමරාව. දැන් මේ විදිහට ෆීචර්ස් ගන්න වෙනස් වෙලා අන්තිමට කැමරාවේ විනිවිද භාවය පේන්න ගාලා අන්තිමටම ගාප් කැමරාව ගොඩාක් දිනු කරලා මේගොල්ලෝ හැදුවා. ಅದලා අන්තිමට එක්ස්ට්‍රා එකක් ගැහුවා කිය ඇඟ ඇතුලේ කටු ටික පේනවා. කැමරාව. දැන් ඕක දිනු කරලා හදලා අන්තිමට බලනකොට ෆොටෝ එක ගැහුවාම ඇඟ ඇතුලේ තියෙනවා පේනවා. මුලින් අර එක්තරා සංඛ්‍යාතක විතරයි අර බාහිර රූප පේන්නේ.
ඊට පස්සේ කැමරාව තව දියුණු කරොත් එහෙම ඇතුළේ ගිහිලා ලේසර් එක වගේ වදින්නේ ඇටකරු ටිකත් එක්කම පේන්නේ. ඊටත් වැඩිය කැමරාව දියුණු කරාම එම්ටිනස් මුකුත් පේන්නේ නැහැ. කැමරාව දියුණු කරා අවිද්‍යාඥයෝ. දියුණු කළා ඒ දියුණු අවස්ථාවල කැමරාව හදලා මේ හදාගෙන ගියාම අවසානයේ හැදුන කැමරාවක් ගැව්වම මුකුත් පේන්නේ නැහැ. ඒතර මේ ශරීරයක් තියෙනවා වගේ අපි කතා කරනවා. නමුත් ඒකේ මුකුත් පේන්නේ නැති කැමරාවක් වදිනවා. ඒ කියන්නේ විනිවිද යනවා. මේකේ වෙනම කතාවක් නේද? ශක්ති ස්වභාවය. අපි එහෙම ශක්ති ස්වභාවයක් කියලා කිව්වට මේක ශක්ති කතාවකුත් නෙමෙයි. එහෙම දෙයක්ුත් නෙමෙයි. මේක අතිශයින් ගැඹුරුයි. ඔබ ඒ තරම් මානයකට ඔබට යන්න බෑ. ඒ තරම් මානයකට ඔබට යන්න හැකියාවක් නැහැ. ඔබගේ ඉන්ද්‍රයන් වලට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඔබට එහෙම තියෙනවා නම් ඔබගේ එහෙම ප්‍රඥාවක් ඥානයක් ඒ අභිඥාව ඔබට තියෙනවා නම් ඔබට තියෙන ලොකු කතාවක් නේද? ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි පරම සත්‍ය. මේකේ ශුන්‍යතාවයක් තියෙනවා. ඒ ශුන්‍යතාවය ඔබ හිතන එකක්වත් නෙමෙයි. අතිශයින් ගැඹුරුයි. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ සිත අවබෝධ කරගන්න මෙන්න මේ සත්‍ය ඒ ශුන්‍යතාවය. නමුත් ඒ සිතේ සත්‍ය දැකලා සිතෙන් මිදෙන ඒ සත්‍ය අවබෝධ වෙනකොට ඔහු මුළු ලෝකෙම අවබෝධ කරනවා. මුළු ලෝකෙම ඒ තුලින් අවබෝධ වෙනවා. මේකත් හරියට නිකන් අර අඹ ගහේ එක කොළයක් දිහා බැලුවාම අඹ ගහේ කොළ 5000ක් තියෙනවා නම් 10000ක් තියෙනවා නම් ඒ ඔක්කොම කොළ බැලුවා වෙනවා. අර නාරට විඤ්ඤාසය තමයි මුළු අඹ ගහේ කොළ ඔක්කොගේම තියෙන්නේ. මෙන්න මේ වගේ ඔබේ සිත තුලින් විනිවිද දැකලා එක අංශුවක් දකින්නේ. ඒ සංඥාව කියන්නේ එහෙමයි. සංඥාව කියලා අපි මේ දකින්න සංඥාව. ඒ සංඥාව කියලා අපි දකින්නේ මේක ගැඹුරු දෙයක් මේ කියන්නේ. පොඩියට ඔබට තේරෙන්නම නැති වෙයි. මේක ලාමකව දකින්නම් බෑ. මේ සිත තුලින් දකින්නේ මේ හරියට නිකන් පරමාණුවක් බිඳලා බලනවා වගේ දෙයක් වෙනවා මෙතන. ශුන්‍යතාවය දකින්නකොට. ශුන්‍යතාවය කියන්නේ ඔක්කොම බිඳින තැනක් තියෙන්නේ. ඒක සංඥාව ඇතුලෙන් මේ සංඥාවෙත් මුකුත් නැති තැන ඒ ප්‍රායෝගිකව මේක වෙන්නේ. මේක හිතන එකක් නෙමෙයි, සිතුවිල්ලක් නෙමෙයි. ඔබට ප්‍රායෝගිකව මේක යථාර්ථයක් මේකේ තියෙන්නේ. ඔබට දැනෙන්න ගන්නවා. ඒක සිතුවිල්ලක් නෙමෙයි. ඒක අභිඥා ඥානවදි වෙනවා කියන්නේ ඒක මේක දැනෙන්න ගන්නවා. මේ පවතින දෙයක් නෑ, කාලයක් නෑ, කාලය කියලා දෙයක් නෑ. මේකේ පවතින කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. කිසිම දෙයක් අකෝප්ප චේතෝ විමුක්තිය කියන්නේ ඒකයි. මේක කිසිම දෙයකට ඒක මේ වෙන්නේ මෙතන ඇත්තටම හරිම ගැඹුරු දෙයක් අවබෝධ වෙනවා අවසානයේ මේක ප්‍රායෝගිකව වෙන්නේ. ඒ කියන්නේ මේක ඔබගේ ප්‍රත්‍යක්ෂතාවයට ඔබට දැනෙන්න ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ශුන්‍යතාවය මොකක්ද කියන එක. මේක අතිශයින් ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි ප්‍රත්‍යක්ෂ වුණ කෙනාට තමයි තේරෙන්නේ මේක වෙන්නේ මේකේ කියලා. ඒතකොට තමයි තේරෙන්නේ මේ සේරම එකයි කියලා. මේ සේරම එකයි කියලා ඒතකොට තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ ඉර හඳ කොළ පොළව මේ ගස් කොළ මීසෝම මුකුත් හම්බ වෙන්නේ නැහැ. ওই සේරම ඔක්කොම සම්මුති මිනිස්සු දාගත්ත නම් විතරයි. ඔය එක එක හැඩතල ඒවා ඔක්කොම බොරු. ඒක බොරු කියන්න බෑ. දැන් ඔබට පේන තියෙද්දි කොහොමද කියන්නේ? ඇත්ත. නමුත් මේක ඇත්තට හරියට ගියොත් ඔබට දැනේ මේ කිසිවක් නැහැ. නෑ කියන්නේ කොහොමද තියෙන දෙයක් නැහැ කියන එතන ඉඳගෙන ඔබ නෑ. ඔතන තමයි බොළඳ තැන. නමුත් අපිට කියන්න වෙන්නේ මෙහෙමනේ. මේ වචන සම්මුතිය පාවිච්චි කරලානේ කියන්න වෙන්නේ. නමුත් මෙතන මේ කියන තැන අපි පාවිච්චි කරන්නේ බොහොම ටිකයි. නමුත් මේ කියන ඒවා නම් ඊට වැඩිය එහාට ගිහලා කියන්නේ. නමුත් අපි පාවිච්චි කරන්නේ මෙච්චරයි. මේ නිවන් දැකීම සඳහා පාවිච්චි කරන්නේ මෙච්චරයි. මේ සිතුවිලි හැදෙන හැටි දැකලා සිතුවිලි වල සත්‍ය දැකලා සිතුවිලි කියලා එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අතර මේ අපි සම්මුති ප්‍රඥාප්ති අපි හදාගත්ත දේවල් මේ අපි අසුරු කරන්නේ අපිට අතර පේනව නෙමෙයි අපි හිතනවා. අපි හිතන දේ අපි හිතනවා මේක කොළ කියලා හිතනවා මේක නිල් කියලා හිතනවා. ඒක අර පුංචි දරුවා මුකුත් දැනගෙන ඉන්නේ නැහැ. අර දානවා දත්ත ටික හැඩතල වලට.
ඊට පස්සේ ඒව තමයි සංඥා. ඒ සංඥා තමයි මේ සංඥා. ඒක දැන් එනකොටම අපි දන්නවා මේක පොත, මේක මේසේ, මේක මේව අපි ඒවත් එක තමයි ඉන්නේ. අපි බාහිර ලෝකයක නෑ. ඇත්තටම කිව්වොත් අපි ඉන්නේ සිත ඇතුලේ තියෙන ඒ සම්මුති ඒ සංඥා ලෝකයක. ඒ සංඥා අපි ඒවෙන් මත් වෙවි ඉන්නවා. අපි ඉන්නවා මෙහෙම තියාගෙන මෙහෙම ඉන්නවා මේ අපිට හිතෙනවා දැන් එළිය S2 පියාගෙන හිටියත් එළිය මෙහෙම තියෙනවා කියලා. එහෙම එකක් නෑ. ඒක අතිශයින් ගැඹුරුයි. නමුත් අපි මේ සිතුවිලිත් එක්කම ඉන්නේ. සිතුවිලි වලින් එහා දෙයක් අපි ගාව නැහැ. අපි බොරු බාහිර සාධක කරගෙන විතරයි. අපි ගලක් අතක ගා මණිකක් කියලා හිතාගෙන ඉන්නත් පුළුවන්. ඒකත් සිතුවිල්ලෙන් අර අපි කියයි යාට පිස්සෙක් කියලා අන්න අරයා පිස්සෙක් කියලා. ඒ පිස්සෙක් කිව්වට ඒක තමයි සාමාන්‍ය මිනිස්සුත් පිස්සුම තමයි. ඔක්කොම පිස්සු. දරුවයි කියලා අල්ලගෙන ඉන්නවා, ගෙවල් කියලා අල්ලගෙන ඉන්නවා, අරවයි කියලා අල්ලන් ඉන්නවා, මේවයි කියලා අල්ලන් ඉන්නවා. ඔක්කොම බොරු. එකක්වත් පවතින්නේ සේරම එතනම අනිත්‍ය වීගෙන යනවා. හැමවත් පවතින්නේ නැහැ. හැම එතනම දිර යනවා. කෙස් ගහක්වත් පවතින්නේ ඒක තුල මේ කතා කරන කිසිම දෙයක් ඔය කියන වර්ණයක්වත් මොකක්වත් ඔක්කොම බොරු. සේරම සිතෙන් හැදෙත මායා තියෙන. يعني සිතුවිලි වලින් අපි සිතුවිලි මේක ජෙනරේට් වෙනවා. මේක අභිසංකරණයක්, ඒක විපරිණාමයක්. මේක ගොඩාක් වචන මේ අපි වේගයෙන් දැන් මේ කියාගෙන යනකොටත් මේක ටිකක් මේ අවශ්‍ය තැන ගිලිහිලා යන ඔබට. ඉතින් මේ ඒව ගැන එච්චර නොකිය ඉන්නේ ඒක නිසාමයි. ඉතින් බොහොම පරිස්සමෙන් දකින්න. මේකේ අතුලාන්තයට යනකොට සීනාශ්‍රව රහතන් වහන්සේ නමක් කියලා කියන මේ රහ නැති වෙනවා කියන තැන අතර මේ සංඥාවල හරේ නැති වෙනවා. සංඥාවල ඔබට තියෙනවා මේකේ හොඳ නරක හීන ප්‍රනීත සැප දුක් රළු සියුම් මහත මේ වගේ අපිට අන්ත හැමතිස්සෙම අන්ත පේනවා. කහ රතු ওই වගේ අන්ත පේනවා. ඒ ඔක්කොම සිතුවිලි. එහෙම ඒව නැහැ. එහෙම මුකුත් නැහැ. බාහිර තියෙන හැඩතල සිතුවිලි තියෙනවා බාහිර ගැට ගහගෙන අපි ඉන්නේ. අපි ඉතින් හදාගෙන බාහිරට ගැට ගහගෙන ඉන්නවා. ඒක තමයි උපාදාන රූපයක් කියන්නේ චිත්ත රූපයක්. අපි හිතනවා අපිට ඇවිදින්න පුළුවන්, සිතට ඇවිදින්න බෑ, සිතට වතුර බොන්න බෑ, සිතට කන්න බෑ, සිතට මුකුත් කරන්න බෑ, සිතට ජීවත් වෙන්නත් බෑ. එහෙම සිතක් කොහොමද ඇත්තක් වෙන්නේ? කවදාවත් වෙන්නේ නැහැ. කටට වතුර දැම්මට හිතට වතුර බීලා නැහැ. හිත හිතන් ඉන්න එකක් විතරයි. හිත කිව්වට ඇවිදිනවා කියලා හිත කවදාවත් ඇවිදලා නැහැ. අර ක්‍රියාවලියට ඒ සිත තියලා අර සිතුවිල්ල ගැට ගහලා විතරයි. ඒකයි ක්‍රියාවලිය වෙන් වෙනවා, චේතනාව වෙන් වෙනවා. සිතුවිල්ල වෙන් වෙනවා. તો සිතුවිලි වලට අයිති නැති ක්‍රියාවලියක් තමයි හැමතැනම පේන්න ගන්න. ඒව සිතුවිලි නෙමෙයි. සිතුවිලි වලට ඒව අයිති නැහැ. දරුවෙක් කියන එකකට ඒකත් සිතුවිල්ලක් විතරයි. දරුවා මරණය කිව්වොත් ඒකත් සිතුවිල්ලක් විතරයි. මේ ඔක්කොම සාධක සබහාදහම අපි අවබෝධ කරලා නැහැ. ඒ අවබෝධ කරාට පස්සේ මේ මුකුත් කම්පනයක් නැහැ. අකම්පිතයි. අපි කියන අටලෝ දහමින් කම්පන වෙන ගුණ අකම්පිතයි. කම්පනය නැති වෙනවා. චංචල කම්පන කියලා එක ගොඩක් මේ ගමනේදී හම්බ වෙන. ඒ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ අතිශයින් ගැඹුරු තැනක්. මේක අවබෝධයෙන් යන්න ඕන ගමනක්. අවබෝධයෙන් තමයි නිවන් මාර්ගය යන්නේ. අවබෝධයෙන් තමයි නිවන් දකින්නේ. ඉතින් මේක දකින්න මහා නුවණින් දකින්න. ඒක තමයි මේ සූත්‍රය වලත් අපි මේක පෙන්නන්න ගියේ. අපි අරහත් සූත්‍රය පෙන්නන්න ගියේ. ඉතින් ඒක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. උපාදාන රහිතව මිදුනේ වේද මහණෙනි මේ මහාන අරහත්ය ශීනාශ්‍රවය උසුබඹසර ඇත්තේ කල සිව් මග කිස ඇත්තේ බහා තැබූ පස්කඳ බැර ඇත්තේ මගඵල පිළිවෙලින් පැමිණි ස්වార్థ ඇත්තේ ශේවී ගිය භව සංයෝජන ඇත්තේ මොනවට දැන මේක ඉතින් පරිවර්තනයනේ අපි දැන් සූත්‍රය දිහා බලුවොත් යතෝකෝ භික්ඛවේ භික්ඛු ඉමේසං පංචානං උපාදානස්කන්ධානං සමුදයංච අත්තගමයන්ච ආස්වාදයන්ත ආජීනයන්ත නිස්සරණංච යථා භූතං විදිත්වා අනුපාදා අමුත්තෝ විමුක්තෝ හෝති
අයං උච්චති භික්කවේ භික්ඛු අරහං කීනාසෝ උසිතෝ කතං කරණියෝ ඔහිත භාරෝ අනුපත්ත පරිනික්ක භව සංයෝජන සම්මංජ විමුක්තෝති. ඉතින් මේ විමුක්තෝති මිදුනේ කියනු ලැබේ. ඉතින් ඒ ශීනාශ්‍රම රාතන් වහන්සේ නමක් බවට පත් වෙන ආකාරය මේ අරහත සූත්‍රයේ මේ කෙටි පැහැදිලි කිරීමක් තියෙන්නේ. ඉතින් දකින්න නුවණින්ම මේ කියන කාරණාව අපි දිගින් දිගට ගොඩාක් වෙලා පැහැදිලි කරා. ඔබට ඒ අවසානයේ කියපුවා පැහැදිලි නොවෙන්නත් පුළුවන්. ඒතරම් වැදගත් නැහැ. මේ නිවන් මඟ පැහැදිලි කිරීම තමයි වැදගත් වන්නේ. හැමෝටම මේ සියලු කාරණා මේ සත්‍ය අවබෝධ කරගන්න හේතු වෙන්න ඕන. තෙරුවන් සරණයි.